හොඳයි සුබ දවසක් මිත්‍රවරුනි මෙතනින් එහාට මම ඔබත් එක්ක කතා කරන්න යන මේ මාතෘකාව මම හිතනවා අද දවසේ හැම කෙනෙකුටම ඉතාමත්ම තදින් හිතට වැදිච්ච මාතෘකාවක් ඒ තමයි නිරෝගීකම සම්බන්ධයි. මේ නිරෝගීකම ගැන කතා කරනකොට අපි හැමෝම දන්න පිරුලක් තියෙනවා රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් නම් කියලා. රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් නම් කියලා. හැබැයි අපි මේක ටිකක් තේරුම් ගන්න උත්සාහ කරමු මේ විදිහට. රජෙක් කියන්නේ කවුද? රජෙක් වුණාම හොඳ මාලිගාවක් තියෙනවා. ඔයත් දැන් සමහරට රජෙක් වෙලා ඇති හොඳ ගෙයක් හදාගෙන. ඒත් වැඩක් තියෙදපු ලෙඩෙක් නම්. රජෙක් කියන්නේ කවුද? හොඳ යාන වාහන තියෙනවා. ඔබට හොඳ යාන වාහන ඇති. ඒත් වැඩක් තියෙනවද ඔබ ලෙඩෙක් නම්? රජෙක් කියන්නේ දැසි දසුන් පිරිවර ගොඩාක් ඉන්න අයට. ඔබටත් එහෙම දැසි දසුන් පිරිවර ගොඩාක් ඇති. ඒත් ඔබ ලෙඩෙක් නම් පළක් තියෙනවා. එහෙනම් අපි තේරුම් ගමු නිරෝගීකම තරම් වටින දෙයක් මේ ලෝකෙ තවත් නැහැ. ඒ නිරෝගීකම සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන එක දැනගන්න එක මම හිතනවා අද දවසේ ඔබේත් මගේ මානව අයිතියක්. මොකද නිරෝගීකම අපි සතු පුජ්‍යලික දෙයක්. ඒ නිරෝගීකම අපිට සාක්ෂාත් කරගන්න බැරි වුණොත් අපි ලෝකේ මොන ජයග්‍රහණය ලබා ගත්තත් වැඩක් නැහැ මිත්‍රෝ. අද මේ කොරෝනා ප්‍රශ්නෙනොත් ලෝකෙටම කියන පාඩම තමයි සබහා ධර්මය. ලෝකේ හැම දෙයකටම වඩා අතිශයම වැදගත් එකම දේ නිරෝගීකමයි කියන එක. ඒත් අපේ සමාජය දිහා බැලුවොත් අපි දකින්නේ අපි රජුන් වෙන්න උත්සාහ කරනවා. අපි රජුන් වෙලා තියෙනවා. හැබැයි පළක් නැහැ. මොකද මේ බොහෝ රජුන් අද වෙනකොට ලෙඩු. එහෙනම් මේ කතාව කරන්න මට තියෙන සුදුසුකම තමයි මම මේ කතා කරන කරුණ මත පිහිටලා අද වෙනකොට රජෙක් නුණත් ලෙඩෙක් නොවී ඉන්නවා. දියවැඩියාව, කොලෙස්ටරෝල්, ආතරයිටිස්, ગેස්ට්‍රික් ඔය වගේ විවිධ රෝග බහුල රටක බහුල සමාජයක මම මේ කතා කරන කරුණ මත පිහිටලා මම ජීවත් වෙච්ච නිසා මේ කිසිම ලෙඩකට පාත්‍ර නොවි ජීවත් වෙන්නට අවුරුදු 50කට වඩා අධික කාලයක් ජීවත් වෙලත් මට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ හින්දා මම මේ කතා කරන්නේ එක අතකින් අද්දුටුව ප්‍රත්‍යක්ෂ සත්‍යයක්. ඇත්ත වශයෙන්ම ඕගොල්ලන්ට මතක නම් අපි දන්නවා පුංචි කාලේ අපි ඉස්කෝලේ යනකොට ඉගෙන ගත්තා මිනිහෙකුට නිරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය කරන කාරණා 6ක් තියෙනවා කියලා. ඒ කාරණා 6 තමයි අපි ගොඩාක් හොඳට දන්න ආහාර විදිහට අපි ගන්න ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේදේ නැත්නම් ලිපිඩ කියලා අපි කිව්ව දේ, ඒ වගේම khනිජ ලවණ, විටමින් සහ වතුර. මේවා තමයි පුංචි කාලේ ඉඳලා දැනගෙන හිටිය අපේ නිරෝගීකමට අදාළ වන කාරණා 6. ඒත් ඔය කාරණා 6න් මුල් කාරණා 3 ලිපිඩ, ප්‍රෝටීන් සහ මේදේ කියන එක තුන් වේල ගන්න ඕනම කෙනෙක්ට નિરાයාසයෙන්ම ලැබෙනවා. ඒකට අමුතුවෙන් කෙනෙක් හිතලා මතලා චර්යාවක් ගොඩනගා ගන්න අවශ්‍ය නැහැ. ඒත් අනෙක් කාරණා 3 තමයි අද දවසේ අපේ නිරෝගීකමට බලපාලා තියෙන ප්‍රධානම කාරණා 3. නමුත් මේ පිළිබඳ දැනුවත් කිරීමක් වර්තමාන සමාජයේ සිද්ධ වෙනවද කියන එක ඔබම හිතලා බලන්න. බොහෝ වෙලාවට ඔබ ලෙඩෙක් වෙලා රෝහලකට ගියත්, වෛද්‍ය මධ්‍යස්ථානයකට ගියත් ඔබට බෙහෙත් නියම කරනවා ඇරෙන්න, බෙහෙතක්ම බොන්න බල කරනවා ඇරෙන්න ඔබේ ආහාර පාන, ඔබේ පෝෂණය හදා ගන්න හැටි ගැන ඔබට තදබල ලෙස අවවාද කරන්න නැතුව ඇති. ඒ නිසා මතක තියාගන්න. මේ ලෝකේ කවුරුම හරි ලෙඩෙක් වෙනවා නම්, කවුරුම හරි ලෙඩ වෙනවා නම්, එහෙම ලෙඩ වෙන්නේ බෙහෙත් ගන්න ඕන හින්දා නෙවෙයි. මිනිස්සු ලෙඩ වෙන්නේ ඇඟේ ඇති වෙන පෝෂණ ඌනතාවයක් නිසාමයි. එහෙනම් මේ පෝෂණ ඌනතාවය සපුරා ගන්න අපිට දැන කියා ගැනීම වැදගත්ද නැද්ද? ඒ හින්දා මතක තියාගන්න නිරෝගීකමයි දැනුමයි අතර බොහොම තදබල සම්බන්ධයක් තියෙනවා. ඒ දැනුම හොඳින් ලබා ගන්න කෙනාට තමයි මේ නිරෝගීකම කියන එකත් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මා ලබාගත් දැනුම මම භාවිතාවට ගන්න නිසා තමයි මගේ නිරෝගීකම සාක්ෂාත් වෙලා තියෙන්නේ. ඔබටත් මේ දැනුම මා ලබා දෙන්නේ ඔබේ නිරෝගීකම සාක්ෂාත් කරගන්නට මේ කාරණා ටික ඔබේ ජීවිතයත් ඔබ එකතු කරගන්නයි කියලා මම විශ්වාස කරන නිසා. වර්තමාන ලෝකයේ මේ නිරෝගීකම පිළිබඳ ප්‍රශ්නය අපි නිර්වචනය කරගෙන තියෙන ආකාරය කොයිතරම් හාස්‍යෝත්පාදකද කියනවා නම්
මේ කොරෝනා ප්‍රශ්නේදීත් ඒක අපි හොඳටම දැක්කා. අපි දැක්කා ලෝකේ පළවෙනි මාස දෙකේ කොරෝනා හැදිලා. ඒ කියන්නේ මේ අවුරුද්දේ පළවෙනි මාස දෙකේ ජනවාරි පෙබරවාරි මාස දෙකේ ලෝකේ අනෙකුත් ලෝකවලින් මියගිය සංඛ්‍යාව සහ කොරෝනා වලින් මියගිය සංඛ්‍යාව. දැන් මාස ගාණක් ගත වෙලත් මේ වෙනකන් කොරෝනා වලින් මිය කියලා තියෙන ලක්ෂ 5කට වඩා අඩු සංඛ්‍යාවක්. ඔක ලක්ෂ 10ක් 15ක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ අවුරුද්දේ පළවෙනි මාස දෙකේ විතරක් පිළිකා රෝගයෙන් ලක්ෂ 11කට වඩා මිය ගිහින් තියෙනවා. එහෙනම් නිරෝගීකම පිළිබඳ අපි කොයිතරම් සංවේදීද කියන කාරණය මේකෙන් තේරෙනවා ඇති. අපේ රටේ 11 දිනයක් මිය යනකොට මුළු රටම වහන්න තීරණය කරත් අවුරුද්දකට 11000ක් මිය යනවා අද වෙනකොට හෘද රෝග වලින්. 20000කට වඩා මිය යනවා අවුරුද්දකට පිළිකා රෝගී. මේසා විශාල ප්‍රමාණයක් මිය ගිහිල්ලා අපි ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා තියෙනවද නැද්ද කියලා ඔබම හිතලා බලන්න. එහෙනම් ඔබේ නිරෝගීකම ජීවිතේ හැම දෙයකටම වඩා වටින මේ නිරෝගීකම සාක්ෂාත් කරගන්න ඔබ කල යුත්තේ කුමක්ද? අර අපි මුලින් කිව්ව කාරණා හයෙන් අපි නොසලකා සිටින කාරණා ගැන තමයි මම මින් එහාට ඔබට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දැනුවත්භාවය අපි ලබා ගමු පොඩි concept එකක් විදියට. මොකක්ද මේ concept එක? මේක අපි හඳුන්වනවා නෝවා කියලා. නෝවා කියලා කියන්නේ අකුරු හතරක එකතුවක්. N O W A. N අකුරෙන් හඳුන්වන්නේ නියුට්‍රිෂන් නැත්නම් පෝෂණය කියන එක. O අකුරෙන් හඳුන්වන්නේ ඔක්සිජන් කියන එක. W අකුරෙන් වෝටර් නැත්නම් වතුර කියන එකත්. A අකුරෙන් ඇන්ටිඔක්සිඩන්ට් නැත්නම් ප්‍රතිඔක්සීකරණය කියන එකත් මෙහිදී හඳුන්වා දෙනවා. දැන් මේ පෝෂණය ගැන අපි මුලින්ම පොඩ්ඩක් කතා කරොත් මේ පෝෂණය ගැන ඇහෙනකොට ගොඩාක් වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් පෝෂණය නම් මට ප්‍රශ්නයක් නෑනේ. ඇයි? මට දැනට තියෙන ප්‍රශ්නේ අධිපෝෂණ ප්‍රශ්නයක්. මගේ ගෙදර ඉන්න අයට හොඳට 3 වේල කන්න ලැබෙනවා. මම හොඳට 3 වේල කනවා. මගේ බර තියෙනවටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් තියෙනවා. එහෙනම් මට පෝෂණය කියලා ප්‍රශ්නයක් නැහැ කියලා කවුරුහරි හිතෙනවා නම් මතක තියාගන්න ඔබ ඉන්නේ ලොකු මුලාවක. ඔබ තරබාරුකමෙන් පෙළුණත් ඔබ පෝෂණ උන්නතාවයකින් පෙළෙන කෙනෙක් විය හැකි බොහෝ වෙලාවට. මොකද ඒකට හේතුව මිත්‍රෝනි අද අපි ලබා ගන්න ආහාර පාන විශේෂයෙන්ම එළවලු සහ පළතුරු අපි ලබා ගන්නේ අපිම වගා කරලා අපිම සකසාගෙන නෙවෙයි. වාණිජ වශයෙන් වගා කරන වගා බිම් වලින් ලබා ගන්න එළවලු පළතුරු තමයි අපි බහුල වශයෙන් පාවිච්චි කරන්නේ. මේ වගා බිම් වල වගා කරන සෑම වගාවකටම අපි දන්නවා හොඳ ආකාරවම කෘතිම රසායනික පෝර ඒ වගේම කෘමිනාශක වලනාශක කියන දේවල් එකතු කරනවා. අද ඒව එකතු නොකර කරන වගාවක් සොයා ගැනීම පවා දුර්ලභයි. එතකොට මේ කෘමිනාශක සහ වලනාශක යෙදීම නිසා කෘමියන් සහ වල් පැලෑටි වගේම මේ පසේ ජීවත් වෙන මනුෂ්‍යයාට ඉතා වැදගත් වෙන ජීවියෙක් විනාශ වෙනවා. ඒ ජීවිය තමයි බැක්ටීරියාවන් කියන ජීවීන් විශේෂය. මේ බැක්ටීරියාවන් තමයි පසේ තියෙන මිනරල් ටික අපිට ඇඟට අවශ්‍ය කරන මිනරල් 60කට අදා වැඩි ප්‍රමාණයක් මේ මහ පොළොවේ තියෙනවා. මේ මහ පොළොවෙන් අපේ ඇඟට එන්න තියෙන මිනරල් ටික අපේ ඇඟට එන්නේ කොහොමද? මේ පසේ ඉන්න බැක්ටීරියාවන් පස ජීර්ණය කරාම. පස ජීර්ණය කරාම ඒ ජීර්ණය කරපු දේවල් තමයි අපි වගා කරන ශාකවල මුල් වලින් උරාගෙන ඵලය හරහා අපිට ලබා දෙන්නේ. එතකොට බැක්ටීරියාවන් ටික විනාශ වෙලා ගියාම කෘමිනාශක සහ වල්නාශක නිසා දැන් කෝපස ජීර්ණය කරලා දෙන්න එතන ජීවි. ඒ නිසා අද වෙනකොට අපි වගා කරන හැම වගාවකටම අපිම යොදන කෘතිම පොහොර තමයි තමන්ගේ පෝෂණය විදිහට ලබා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒතකොට ඒ පොහොර ලබාගෙන විශාලව හැදුනට ශාකයේ නැත්තම් ඒ ඵලය ඒකේ අර කියන khනිජ ලවණ ටික වෙනදා ආකාරයෙන් දැන් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා අපි කොච්චර කෑම කෑවත් කොච්චර එළවලු පළතුරු කෑවත් සමහර වෙලාවට අර කියන පෝෂණ අවශ්‍යතාවයේ නිසි පරිදි අපේ ඇඟට ලැබෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ පෝෂණය නැති වෙන්න බලපාලා තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. එතකොට මේකත් එක්ක තව ගන්න පෝෂණ ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ අපි ගත්තොත් මොකද්ද? මේ පෝෂණාංග අපේ ඇඟට නොලැබී යන ප්‍රශ්නේ අපි ගත්තොත් මේ ප්‍රශ්නෙට ඊටාම සරල සාමාන්‍ය පිළිතුරක් සමගයි ඔබට මම මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ. මොකද අපි ප්‍රශ්න කතා කරන්නේ නැහැ උත්තරයක් නැතුව.
උත්තරයක් නැති ප්‍රශ්න කතා කරලා ඔබ මම්මුලා කරන්න මම කැමති නෑ. මම අපිට හැමතිස්සෙම උත්තරයක් සහිත ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. උත්තරයක් එක්ක ප්‍රශ්නයක් කතා කරන්නේ. එතකොට මොකක්ද අපිට මේ පෝෂණ උණුතාවයට තියෙන ඊටාම සරල, ඊටාමත්ම සිත් ගන්නාසුළු හොඳම විසඳුම. ඒ හොඳම විසඳුම මේ මහ පොළොව අපිට දීලා තියෙනවා. ඒ තමයි මිත්‍රවරුනි මෙච්චර කාල අපි නොසලකා හිටපු අපේ ගමේ, අපේ ගෙදර, අපේ වැටේ හැදෙන වැටේ මුරුංගා ශාකය. මොකක්ද මේ වැටේ මුරුංගා කියලා කියන්නේ? කරල් හැදෙන මුරුංග ගහ. අද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට ගත්තොත් ලෝකේ තියෙන මිරකල් ට්‍රී එක තමයි මේ. ආශ්චර්ය වෘක්ෂය තමයි මේ. ඒසා විශාල වැදගත් පෝෂණාංග ප්‍රමාණයක් මේ අරහා ඔබට මට ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔබට පුළුවන් නම් අඩුම ගානේ දවසකට මේ කොළ ටිකක් අමුයෙන් වියලලා ඒ වියලාගත් කුඩු ග්‍රෑම් 10ක්වත් අනුභව කරන්න ඔබට පුළුවන් නම් දවසකට මේ නැති වී යන පෝෂණ ප්‍රශ්නයට ඉතා සාර්ථක හොඳ විසඳුමක් ඔබට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් මිත්‍රවරුනි මෙන්න මේ සරල විසඳුමයි මම මේ ප්‍රශ්නෙට ඔබට යෝජනා කරන්නේ. මොරින්ගා ඒ තමයි උද්භිද විද්‍යාත්මක නාමය මොරින්ගා ග්‍රෑම් 10ක් අඩුම ගානේ මේස ඇඳක් කුඩු දවසකට අනුභව කරන්න ඔබට නියත සාර්ථකත්වයක් ඔබේ පෝෂණ ගැටලුවට ලබා ගැනීමට මේ හරහා හැකියාව ලැබෙනවා. හැබැයි කන්න ඕන ඒ වගේම මේ පෝෂණයට එන තවත් දුර්ලභමක් තමයි නොකත යුතු ආහාරත්. නැත්නම් ආහාර ගන්න සුදුසු නැති ආහාරත් අපි විශාල වශයෙන් මේ කාලේ ආහාරයට ගනිමින් ඉන්නවා. ඒ නොකය යුතු ආහාර තමයි විශේෂයෙන්ම පාන් පිටි. පුළුවන් තරම් ඔබේ ආහාර රටාවෙන් පාන් පිටි ඉවත් කරන්න. ඒ වගේම කිරි පිටි. පුළුවන් තරම් දුරට ඔබ ඔබේ ආහාරයෙන් ඉවත් කරන්න. ඒ වගේම ඔබේ ඉදිනදා පරිසරයෙන් ලබා ගන්න පුළුවන් කොස්, දෙල්, අල, බතල, මයි ඔක්ක මේවා ඔබ පුළුවන් තරම් ආහාරට ගන්න. විශේෂයෙන්ම කොළ වර්ග විශාල වශයෙන් ඔබ ආහාරට ගන්න. මම හිතනවා ඒක ඔබේ ආහාර රටාව ශක්තිමත් කර ගැනීමට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මිත්‍රවරුනි අපිට තව තියෙන ප්‍රශ්නයක් තමයි අපි ආහාරات එක්ක විශාල වශයෙන් විස ඇඟට ඇතුළු කරගන්න. ඔබ දන්නවා මේ කෘමිනාශක වල්නාශක කියන මේ ආහාර අපි ආහාරයට ගන්නකොට ඒ ආහාරات එක්ක සෝදලා ඉවත් කරන්න බැරි යම් විෂ ප්‍රමාණයක් අපේ ශරීරයට එකතු වෙනවා. ඒතර මෙන්න මේ විෂ වලින් අපි වියුක්ත වෙලා ජීවත් වීමත් නිරෝගීකමට අතිශයින්ම වැදගත් වන කාරණාවක් කියන එක ඔබ අමතක කරන්න එපා. ඉතින් මේකට සිම්පල් උත්තරයක් තියෙනවා, සරල උත්තරයක් තියෙනවා. මොකද්ද මේ සරල උත්තරේ? ඕසෝන් වායුව යොදාගෙන නිෂ්පාදනය කරන මේ ඕසෝන් ජෙනරේටරයක් ඔබ පාවිච්චි කරනවා නම් වසවිසෙන් තොරව ඔබේ ආහාර රටාව සකස් කර ගැනීමට කදිම පිටුවහලක් ඔබට ලැබෙනවා. ඒ නිසා කන පරිප්පු ටිකේ ඉඳලා චිකන් දක්වා එළවලු පළතුරු මේ සියල්ල ඔබ ආහාරයට ගන්නකොට ඕසෝනයිස් කරලා මේක ආහාරයට ගන්නවා නම් ඊටාම පිරිසිදු වසවිසෙන් තොර ආහාරයක් ඔබට ලබා ගැනීමේ වාග්ය ලැබෙනවා. නියුට්‍රිෂන් කියන කාරණේ ගැන මම මේ විදිහට පැහැදිලි කරලා ඊළඟ කාරණා තුන සම්බන්ධයෙන් ඔබට දැන් අවධානය යොමු කරන්න. මොකද මේ ඊළඟ කාරණා තුන නිරෝගීකමට අදාළ වෙන ඔක්සිජන්, වතුර නැත්නම් වෝටර් සහ ප්‍රතිඔක්සිකරණය නැත්නම් ඇන්ටිඔක්සිඩන්ට් කියන කාරණා තුන. මේ කාරණා තුනම සුපිරියට ලබා ගන්න පුළුවන්, ලෝකයේ හොඳම විදිහට ලබා ගන්න පුළුවන් තනි නිෂ්පාදනයක් ගැන තමයි මා ඊළඟට ඔබට පැහැදිලි කරන්නට යන්නේ. මොකද්ද මේ කාරණා තුනම සුපිරියටම ලබා ගන්න පුළුවන්, ඉහළින්ම ලබා ගන්න පුළුවන් ලෝකයේ අග්‍රගණ්‍ය මේ නිෂ්පාදනය. මේ නිෂ්පාදනය අපි හඳුන්වනවා Kangen water machine කියලා. මේ නිෂ්පාදනය කරන්නේ වසර 46ක් තිස්සේ ජපානයේ. ජපානයේ නිෂ්පාදනය කරන මේ water machine එක නැත්නම් මේ Kangen water machine එක තමයි මේ කාරණා තුන කෙනෙකුට ජීවිතේ ළඟා කර ගන්න ලබා ගන්න තියෙන ඊටාම හොඳ වැදගත් ඒ වගේම විශ්වාස කළ හැකි මාර්ගය තමයි Kangen water machine එක. දැන් මේ Kangen water machine එක ගැන ඔබට පැහැදිලි කරද්දී මම ඉස්සෙල්ලාම මේකේ නමින් පටන් ගන්නවා. මොකද්ද මේ Kangen කියන ජපන් වචනේ අර්ථය? Kangen කියන ජපන් වචනේ අර්ථය තමයි back to origin. නැත්නම් ඔබේ ශරීරයේ මුල මට්ටමේ තිබුණු ස්වභාවික තත්වයට ඔබේ ශරීරය නැවතපත් කරන්න පුළුවන් මේ ජලය ඔබ දිනපතා පාවිච්චි කරනවා නම්. දැන් මේ ඇඟේ තිබුණු මූලික මට්ටමට ඇඟ ළඟා කරගන්නට පුළුවන්කම කොයිතරම් වාසිදායකද කියන එක ඔබට තේරුම් යන හොඳම අවස්ථාව තමයි
මේ මෑත කාලේ අපි මුහුණ දෙන මේ කොරෝනා වසංගතය. ඔබ දන්නවා කොරෝනා වසංගතයෙන් විශාල වශයෙන් 75කට 80කට වඩා ආසාදිත බවට පත් වෙන්නේ ආසාදනීය වෙන අයගෙන් විශේෂයෙන්ම වයස්ගත උදවිය සහ බෝ නොවන රෝග වලින් පෙළෙන උදවිය. මේ දෙගොල්ලොන්ගේ බෑගයේ තියෙන ඕන මූලික තත්වය ඇඟේ නැති නිසා තමයි මේකට උන් ඉක්මනින් ගොදුරු වෙන්නේ. ඒ හින්දා ඔබ දන්නවා කොරෝනා රෝගය මේ කොරෝනා වෛරස් එක විශේෂයෙන්ම තරුණ අයට ළමා අයට ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔබේ ඇඟ නැවත මූලික තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ ලෝකයේ තියෙන මේ වගේ වෛරස් ව්‍යාධි වලින් ගැලවිලා ජීවත් වීමට ඒක කදිම පිටුවහලක් වෙන බව ඔබට මා අමුතුවෙන් පවසිය යුතු නැහැ. ඒතකොට මේ වතුර පානය කරන කෙනෙක්ගේ ශරීරය නැවත මූලික තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ මේ වගේ වෛරස් වැනි ව්‍යාධි වලින් ගැලවිලා ජීවත් වීමට තියෙන ඉඩකඩ කොච්චර වැඩිද කියන එක ඔබට තේරෙනවා ඇති. ඔව් මේ කැන්ඩල් මෝටර් මැෂින් එක ඇති වෙන්න ලෝකේ බලපාපු ඓතිහාසික සත්‍යය ඔබට මම පැහැදිලි කරෝතින් ඔබ දන්නවා ලෝකයේ පරමාණු බෝම්බ දෙකකට මුහුණ දුන්නු එකම මනුෂ්‍ය වර්ගයා ජීවත් වෙන රට තමයි ජපානය. අපි දන්නවා අපි පොඩි කාලේ ඉගෙන ගත්ත ඉස්කෝලේ යනකොට මේ පරමාණු බෝම්බ දෙකකින් බැටකාපු සමාජයක් විදිහට අනාගතයේ ජපන් සමාජයේ විශාල වශයෙන් දියවැඩියා රෝගීන්, කැන්සර් රෝගීන්, ඒ වගේම අඩුවාවිසෙන් මිය යන අය විශාල වශයෙන් ඉන්න පුළුවන් රටක් විදිහට තමයි අපි පොඩි කාලේ ජපානය ගැන ඉගෙන ගත්තේ. ඒකත් අපි මැදිවියට ඇවිල්ලා ආපහු හැරලා බලනකොට අපිට පේනවා අද ලෝකේ වැඩිම ජීවිත කාලයක් නැත්නම් වැඩිම ආයු කාලයක් ජීවත් වෙලා මිය යන ජාතිය කවුද කියලා අහුවොත් ඒ තමයි ජපන් ජාතිය. අවරේජ් එකක් වශයෙන් ගත්තොත් ජපනයෙකුගේ මිය යන වයස අවුරුදු 95යි. ඉතින් ඉන්දියන් සාගරේ මුතු වැටේ වෙච්ච අපේ රටේ මිය යන වයස ඇවරේජ් එකක් වශයෙන් ගත්තොත් 74ක් 73ක් අතර කාලයක් වෙනවා. එහෙනම් මෙන්න මේ සා විශාල සාර්ථකත්වයක් තමන්ගේ නිරෝගීකමට අත්පත් කර ගැනීමට ජපන්නු මේ නිරෝගීකම සම්බන්ධයෙන් දක්වපු වැදගත්කම බොහෝ දුරට ඉවහල් වෙලා තියෙනවා. ඉතින් 1950 ගණන් වලම ජපන්නු හොයන්න පටන් ගත්තා ලෝකයේ නිරෝගීකමට තියෙන ක්‍රමවේද සම්බන්ධයෙන්. එතකොට උන්ට දැනගන්න ලැබුණු දෙයක් තමයි මේ ලෝකයේ විවිධ ප්‍රදේශවල තියෙනවා වතුර විශේෂයක්. මේ වතුර හඳුන්වන්නේ සාමාන්‍යයෙන් හෝලි වෝටර් නැත්නම් සුද්ධ වූ ජලය කියලා. මේ වතුර පානය කරන අය බොහෝ වෙලාවට ලෙඩ රෝග වලින් මිදෙනවා කියලා මතයක් සමාජයේ සමාජගත වෙලා තිබුණා. ඉතින් ජපාන අපිට වඩා වෙනස් මිනිස්සු පිරිසක්. එයාලා මේක දේවත්වයෙන් අරගෙන නිශ්ශබ්ද වුණේ නැහැ. එයාලා මේ වතුර අරගෙන ගිහලා තමන්ගේ රසායනාගාරවල පරීක්ෂා කරලා බැලුවා මොකද්ද මේ වතුරේ තියෙන විශේෂත්වය අනිත් වතුරට වඩා. ඒකට උන් දැනගත්ත එකම කාරණේ තමයි මේ වතුරේ ලෝකයේ අනිත් සෑම ප්‍රදේශයකම තියෙන වතුර වලට වඩා pH අගය කියන එක. pH කියන්නේ power of hydrogen. මේ pH අගය සාමාන්‍ය වතුරට වඩා වැඩි වටිනාකම නැත්නම් වැඩි අගයක් ගන්නවා කියන එක තමයි ඔවුන් තේරුම් ගත්ත පැහැදිලිම වෙනස. එතකොට මේ pH අගය වැඩි වතුර අපේ ඇඟට ලබා ගැනීමේ වැදගත්කම කුමක්ද? ඒකත් අපි මේ වෙලාවේ තේරුම් ගනිමු. ඒකට හේතුව තමයි මනුෂ්‍ය ශරීරයක් ගත්තොත් ඕනම කෙනෙක්ගේ මනුෂ්‍ය ශරීරයේ තියෙන pH අගය උදාහරණයක් වශයෙන් අපි බ්ලඩ් වල කිව්වොත්, ක්ලේ වල කිව්වොත් pH අගය හරියටම 7.3යි 6යි 5යි. ඒ කියන්නේ pH අගය සාමාන්‍යයෙන් 4ට වඩා වැඩි නම් බාෂ්මිකයි, 4ට වඩා අඩු නම් ආම්ලිකයි. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන අපේ මනුෂ්‍ය ශරීරයේ අභ්‍යන්තරය බාෂ්මිකයි කියලා. මේ මනුෂ්‍ය ශරීරයේ මේ බාෂ්මිකතාවයේ කොයිතරම් වැදගත් දර්ශකයක්ද කියලා කියනවා නම් සාමාන්‍යයෙන් මේ ලේවල තියෙන pH අගය 6.8 දක්වා පහළ ගියොත් යම් කෙනෙක්ගේ අනිවාර්යෙන්ම ඔහු ලෙඩෙක්. අනිවාර්යෙන්ම ඔහු ලෙඩෙක්. බැරි වෙලාවත් ඔබේ ඇඟේ pH අගය 6.4ට වඩා පහළට ගියොත් ඔබ අනිවාර්යෙන්ම ජීවිතය සමුගන්නවා. ඉතින් මේ සිනා මෙන්න මේ pH අගයට මේ බාෂ්මික ආහාර ලබා ගැනීමේ ලොකු වැදගත්කමක් තියෙන බව ඒ වන විට ජපන්නුන් දැනගෙන හිටියා. හැබැයි අවාසනාවකට මිනිසයා සාමාන්‍යයෙන් ගන්න ආහාර වලින් 95%කට වඩා ගන්නේ ආම්ලික කරගත්ත ආහාර. මොකද හේතුව මිත්‍රවරුනි මේ ස්වභාවික ලෝකේ තියෙන ඕනම එළවලුවක්, ඕනම පළතුරක්, මසක්, මාළුවක් හෝ බිත්තරයක් අපි අමුවෙන් කෑවොත් ඒ අමුවෙන් කන ඕනම දෙයක් බාෂ්මිකයි. හැබැයි අපි කන ආහාර වලින් 95%කටත් වඩා අපි කන්නේ උයලා පියලා තම්බලා මලවලා බැදලා මොනවා හරි කරලා. එහෙම කරගමන් මේ ආහාර සියල්ල ආම්ලික වෙනවා. මෙන්න මේක තමයි අපේ ශරීර ආම්ලික වීමට බලපාන ප්‍රධානම සාධකය. ඊළඟට ස්ට්‍රෙස් එක නැත්නම් මානසික සංකූලතාවය, ඒ වගේම පරිසර දූෂණයක් යම් ප්‍රමාණයකට ඇඟ ආම්ලික වීම කෙරෙහි බලපාන සාධක. දැන්
අපේ ඇඟ ආම්ලික වීම ඔබ ඕනනම් අහන බලන්න ඕනම ડોක්ටර් කෙනෙක්ගෙන් මේ බෝනෝන රෝග විශේෂයෙන්ම ඇති වෙන්න 90කට වඩා බලපාන සාධකය ඇඟ ආම්ලික වීමද නැද්ද කියන එක ඔබ අහලා බලන්න. එතකොට මේ ඇඟ ආම්ලික වීම මෙච්චර ප්‍රශ්නයක් කියලා අපි දැනගත්තා. ඔබට පුළුවන් ද හෙට ඉඳලා කන කෑම ඔක්කොම අමුවෙන් කන්න. දැන් මස් මාළු අපිට කොහොමවත් අමුවෙන් කන්න බෑ. අපේ සංස්කෘතිය එහෙම නැහැ. ඒ නිසා තමයි ජපාන්ු තේරුම් ගත්තේ මේ ඇඟ ආම්ලික වීමට තියෙන කදිම පිළිතුර තමයි බාෂ්පික කරගත්ත වතුර පානයට ගන්න එක. හැබැයි මිත්‍රෝනේ ඔබ මෙතන තේරුම් ගන්න වැදගත් දේ තමයි මේ ස්වභාවික ලෝකයේ තියෙන බාෂ්පික වතුර කියලා කියන්නේ ඒ කියන්නේ pH අගය 4 වඩා වැඩි වෙනවා නම් වතුරක ඒ වතුර හැදෙන්නේ අනිවාර්යයෙන්ම එක්ක වතුරේ මොනවා හරි දිය කරලා එහෙම නැත්නම් වතුරේ මොනවා හෝ දිය වෙලා. ප්‍රශ්නේ තියෙන්නේ මේ දිය කරන හෝ දිය වෙන දේ අපේ ඇඟට අයෝග්‍ය දෙයක් වුණොත් මේ වතුර බොනකොට බොහෝ නරක ප්‍රතිඵල වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ශ්‍රී ලංකාවේ මේ ගැන උදාහරණයක් ගත්තොත් ඔබ දන්නවා අනුරාධපුරයේ පොළොන්නරුව වගේ පළාත්වල සාමාන්‍ය ජලය අරගෙන මිනිස්සු බිව්වොත් ඒක pH එක ගොඩක් හොඳයි. හැබැයි සාමාන්‍ය ජලය අරගෙන බිව්වොත් බොහෝ විට වගොඩ රෝගයක් වෙන බව මේ වෙනකොට ඔබ දැනුම් අරගෙන ඇති. මොකද ඒකට හේතුව ඒ බාෂ්පික වීම වෙනුවෙන් දිය වෙලා තියෙන දේ ඇඟට යෝග්‍ය නැති නිසා. ඒ නිසා ජපානු කල්පනා කරා වතුරේ මොකුත් දිය නොකර මේ වතුර බාෂ්පීය කරගන්න තියෙන ක්‍රමවේදය මොකක්ද කියලා. එතකොට තමයි ඔවුන් හොයාගත්තේ මේ සඳහා තියෙන ඉතාම සරල තාක්ෂණය. මේ සරල තාක්ෂණය අපි ඉස්කෝලේ යන කාලේ 9 10 පන්ති වල ඉගෙන ගත්ත දෙයක් මේ කියන්නේ. මොකද්ද? ඇනෝඩේ සහ කැතෝඩේ පරීක්ෂාව. මොකද්ද මේ ඇනෝඩේ කැතෝඩේ පරීක්ෂාව කියලා අපි කියන්නේ? ඔබ දන්නවා විදුලිය ගමන් කරන්නේ ධන ඍණ ධාරාවන් දෙකක් හරහා. ඔන්න ඔය ධන ඍණ ධාරාවන් දෙකට ලෝහ කැබලි දෙකක් සම්බන්ධ කරලා. ඒක වතුරට දැම්මොත් අපි පොඩි කාලෙත් දන්නවා මේ ලෝහ කැබලි දෙක මැද තියෙන වතුර විච්ඡේදණයට නැත්තම් කැඩීමකට ලක් වෙනවා කියන එක. එතකොට අපි ඔබ තේරුම් ගන්න මේ ලෝහ විදියට ලෝකේ වටිනාම ලෝහ ලෙස සැලකෙන රත්තරන් භාවිතා කරා. මේ ක්‍රියාවලියේදී රත්තරන් වතුර දිය වෙනවා. ඒ දාන ලෝහයේ වතුර දිය වෙනවා. ඒතකොට රත්තරන් දියුණු වතුර බිව්වොත් ඒක මාරාන්තික වෙනවා කියන එක මා ඔබට අමුතුවෙන් කිය යුතු නැහැ. ඒ නිසා ඔවුන් මේ සඳහා පාවිච්චි කරන්නේ අද වෙනකොට ලෝකයේ තියෙන ස්ථායීම ලෝහ දෙක. ඒ තමයි ඔය චන්ද්‍රිකා පවා නිෂ්පාදනයකට පාවිච්චි කරන ටයිටේනියම් කියන ලෝහයත් ඒ වගේම ප්ලැටිනම් කියන ලෝහයත් තමයි මෙහිදී ඔවුන් මේ විච්ඡේදන කාර්ය වෙනුවෙන් භාවිතා කරන්නේ. ඒ හින්දා තමයි මේ මැෂින් මෙච්චර මිලාදික වෙන්න බලපාලා තියෙන ප්‍රධානම හේතුව. එතකොට මේ විද්‍යුත් විච්ඡේදය සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි ඔබ දන්නවා බොහොම සරලව ගත්තොත් ජලය කියන්නේ H2O ඒ කියන්නේ හයිඩ්‍රජන් දෙකක් සහ ඔක්සිජන් අණු වලින් හැදිච්ච යම් දෙයක්. මෙන්න මේ H2O වල තියෙන ධන H එකක් ඍණ OH එකයි කැඩිලා දෙපසට ගමන් කරනවා මේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේදී. ධන H එක කැඩිලා ඍණ ධාරාව පැත්තට යනවා. ඍණ OH එක කැඩිලා ධන ධාරාව පැත්තට යනවා. මෙන්න මේ ඍණ OH එක පැත්තට එකතු වෙන වතුර ටික අපිට ගන්න පුළුවන් නම් එකතු කරලා මැෂින් එකෙන් එළියට අන්න ඒ වතුර තමයි අපිට ලැබෙන්නේ බාෂ්පික වතුර නැත්නම් ඇල්කලයිස් වෝටර් හැටියට. හැබැයි ඒ මොහොතේම ධන H එක පැත්තට එකතු වෙන වතුරක් මැෂින් එකෙන් එළියට එනවා. ඒ වතුර එළියට එන්නේ ආම්ලික වතුර විදියට. නිසා ඒවා පානය කිරීමට සුසු නැති බව මා හිතන්නේ ඔබට දැන් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. හැබැයි මිත්‍රෝනේ මේ වතුර බිඳුවක්වත් අපි නම් වීසි කරන්නේ නැහැ. දැන් අපේ ගෙදර තියෙන මැෂින් එකේ අපි මේ වතුර බිඳුවක්වත් වීසි කරන්නේ නැහැ. මොකද හේතුව ඒ එකතු වෙන වතුර ටික අපි නානකොට අඩුම ගානේ අවසාන කෝප්ප දෙක තුන හරි දාගන්න මේ වතුර පාවිච්චි කරනවා නම් අපේ හිසට ඕ ඇඟට ඔබට කිසි විටක හිස්සොරි කියලා ප්‍රශ්නයකට ගොදුරු වෙන්න වෙන්නේ නැහැ. ඒ වගේම ඔබගේ රෑෂ් එකක් තිබුණොත් මේ වතුරෙන් හොදනකොට ඒක හොඳ වෙනවා. ඒ වගේම රෑෂ් එකක් ඇඟේ ඇති වෙන්නට ඉඩ කඩක් නැති වෙනවා යනතුරු. විශේෂයෙන්ම අඩුම ගානේ ඔබට මේ වතුර ටිකක් ගහකට දාන්න පුළුවන් නම් පැලයකට දාන්න පුළුවන් නම් මේ පැලය දෙගුණයක් වේගකින් වර්ධනය කරගැනීමේ හැකියාවක් මේ වතුර තියෙනවා. නමුත් මේ වතුර බොන්න හොඳ නැහැ. මොකද හේතුව ඒක ආම්ලික නිසා. බොන්න ඕන මොන වතුරද? බාෂ්පික නැත්නම් ඇල්කලයිස් වෝටර් තමයි අපි පානය සඳහා පාවිච්චි කර යුත්තේ. එතකොට මේ වතුරේ තියෙන වැදගත් එක ක්වොලිටියක් තමයි අර වතුර කියන එක නෙමෙයි බාෂ්පික වතුර ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. දැන් මම මේ වෙලාවට මතක් කළ යුතු වෙනවා මේ පණිවිඩයක්. මේ මැසේජ් එකක් මම ඔබට දෙන්නම්. විශේෂයෙන්ම ඔබ ලිං වතුර පානය කරනවා නම් අපේ රටේ මතක තියාගන්න ලිං වතුර කියන්නේ තනිකරම අපේ රටේ ඇසිඩික් වෝටර් එකක්. pH අගය 7 තියා 6ටවත් ලිං වතුරක් හොයාගන්න අපේ රටේ කිසිම ප්‍රදේශයකින් ඉතාම අමාරුයි. ඒ නිසා ලිං වතුර බොන අයත් මේ වෙලාවේදී මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම දැන් pH අගය හැරුණාම මේ වතුරේ තියෙන අනිත් වැදගත්
ක්වොලිටි එක තමයි මේ වතුර තමයි අද ලෝකයේ තියෙන සියුම්ම ජලය බවට පිළිගන්නේ. මොකද්ද මේ ජලයේ සියුම් කියන එකේ තේරුම? ජලයේ සියුම් කියන එකේ තේරුම තමයි සාමාන්‍ය වතුර ගත්තොත්. ඒ කියන්නේ ලින් වතුර, ටැප් වතුර, බෝතල් කළ වතුර වගේ සාමාන්‍ය වතුර ගත්තොත් මේ සාමාන්‍ය වතුර අංශු හැදිලා තියෙන්නේ අණු 15ක් 20ක් එකතු වෙච්ච ක්ලස්ටර් එකක්. පොකුරක් විදිහට තමයි වතුර අංශු හැදිලා තියෙන්නේ. කියන්නේ ප්‍රමාණයෙන් විශාලයි මේ ක්ලස්ටර් එක මේ පොකුර. දැන් අපි කිව්වා මේ මැෂින් එක ඇතුලේදී වතුර ඛණ්ඩනය කරනවා කියලා. මේ ඛණ්ඩනය කිරීමේදී වෙන දේ තමයි මේ ක්ලස්ටර් එක පොඩි කෑලි වලට කැඩෙනවා. හරියටම ලොකු කොටයක් පොඩි කෑලි වලට පැලුවා වගේ. ඒ නිසා මේ වතුර පානය කරන කෙනෙක්ගේ ඇඟේ මේ වතුර ඉතා ලේසියෙන් ගමන් කරන නිසා මේ වතුර හරහා ඔබේ ඇඟට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ ගොඩාක් තියෙනවා. දැන් විශේෂයෙන්ම ඔබේ රුධිරේ සියුම් භාවයට මේ වතුර පානය කිරීම හේතු වෙනවා. මොකද රුධිරයේ 94ක් තියෙන්නේ ජලය. එතකොට ඔබ සාමාන්‍ය වතුර බොනවා නම් ඔබේ රුධිරයේ තියෙන්නේ සාමාන්‍ය වතුර. එතකොට ඒ රුධිරයේ thickness එක වැඩි, ඝනත්වය වැඩි. ඔබ බොන්නේ මේ වතුර නම් ඔබේ රුධිරයේ 94ක් තියෙන මේ වතුර. එතකොට ඔබේ රුධිරයේ thickness එක අඩුයි. නැත්තම් thin. ඒ නිසා මේ රුධිරය ඔබගේ සියලුම සෛල කෙරේ ගමන් කිරීමට අවකාශ සැලසෙනවා. ඉතින් ඇත්තටම මේ වතුර ගොඩාක් වෙලාවට පිළිකා රෝගීන්ට ඉතාමත් යෝග්‍යයි කියන එක තමයි පිළිගැනීම සහ අපේ ප්‍රත්‍යක්ෂය. මේකට හේතුව තමයි ඔබ දන්නවා පිළිකාව සම්බන්ධයෙන් මුලින්ම හොයාගත්තේ නොබෙල් තෑගලාභී වෛද්‍යවරයෙක්. ඔහු තමයි ඩොක්ටර් ඔටෝ වොරම් කියන ජර්මන් වෛද්‍යවරයෙක්. ඔහු 1931 නොබෙල් තෑග්ගට හිමිකම් කව මේ සොයා ගැනීම නිසා ඔහු ප්‍රකාශ කරන ආකාරයට පිළිකාවට බලපාන ප්‍රධානම කාරණා දෙක තමයි ශරීරයේ ආම්ලික වීම සහ ශරීරයේ ඇතිවන ඔක්සිජන් ඌනතාවය. දැන් ඔබට තේරෙන්න ඕන ඇඟ ආම්ලික වීමට පිළිතුර මේ හරහා ලැබෙන බව මම ඊට මොහොතකට කලින් පැහැදිලි කරා. හැබැයි ඔක්සිජන් ඌනතාවයට පිළිතුර තමයි මෙන්න මේ කියන ක්වොලිටි එක. මේ වතුර සියුම් වීම තමයි ඔක්සිජන් ඌනතාවයට ලැබෙන පිළිතුර වෙන්නේ. ඇයි? ඔබේ ඇඟේ ඔක්සිජන් ටික ප්‍රවාහනය කරන්නේ. මේ පරිසරයේ කොච්චර ඔක්සිජන් තිබුණත් අපේ ඇඟේ සියලුම සෛල වලට ඒ ඔක්සිජන් ටික ගමන් කරන්නේ නැහැ. අපේ පෙනහැල්ලට ගන්න ඔක්සිජන් ටික අපේ ඇඟ ඇතුලේ ගමන් කරන්නේ නැත්නම් ගෙනියන්නේ රුධිරය හරහා. ඒකෝර රුධිරය සියුම් වෙනකොට සෑම සෛලයකටම රුධිරය ගමන් කරන නිසා ඊටාම හොඳින් මේ ඔක්සිජන් ටික අපේ ඇඟට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඊටාම සරලව නොසිතා බොහොම සාමාන්‍ය විදිහට ඇඟ ඔක්සිජන කෘත කරගන්න ඕන නම් ඔක්සිජන් වලින් තෘප්තිමත් කරගන්න ඕන නම් මුළු ශරීරේම ඔබට මේ ජලය ලීටර් 2-3ක් දවසට පානය කිරීම තුළින් හැකියාව ලැබෙනවා. මේ තමයි මේ වතුරේ තියෙන දෙවනි වැදගත් ක්වොලිටි. ඊළඟට මේ වතුරේ තියෙන සුවිශේෂීම ක්වොලිටි තමයි මම මේ දැන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මම මේක තුන්වෙනියට කියන්නේ මේක මට්ටම 3ට වැටෙන හින්දා නෙවෙයි වැදගත්කම වැඩි නිසාමයි මම මේක 3ට ගත්තේ. මොකද මේක වැඩිපුර පැහැදිලි කරලා දෙන්න ඕන නිසා. මොකද්ද මේ තුන්වෙනි සහ වැදගත්ම ක්වොලිටි මේ වතුරේ තියෙන? ඒක තමයි අපි කියන්නේ මේ වතුර තමයි අද ලෝකේ හොයාගෙන තියෙන ප්‍රතිඔක්සීකරණ හැකියාව. අර නෝයකේ කතා කරන තුන්වෙනි ගුණාංගය ප්‍රතිඔක්සීකරණ හැකියාව. ලෝකේ වැඩියෙන්ම තියෙන ආහාරයක්, පානයක්, ද්‍රවයක් තියෙනවා නම් ඒ වෙන මොකක්වත් නෙවෙයි ඒ තමයි Kangen water. Kangen water. දැන් ඉස්සෙල්ලාම මහතුරුනේ අපි තේරුම් ගමු මිත්‍රවරුනි මොකක්ද මේ ප්‍රතිඔක්සීකරණය කියලා කියන්නේ? ප්‍රතිඔක්සීකරණය කියලා මොකක්ද කියලා තේරුම් ගන්න කලින් වැදගත් වෙනව නේද? ඔක්සීකරණය කියන්නේ මොකක්ද කියලා දැනගන්න එක. නැත්තම් මේ ඔක්සීකරණය කියන එකට කියන්න පුළුවන් සාමාන්‍ය සිංහල ග්‍රාම්‍ය වචනේ තමයි මලකඩ කෑම කියන එක. මලකඩ කනවා කියන එක. දැන් ඔබ දන්නවා යකඩයක් ඔක්සිජන් වායුවත් සමග ගැටෙන්න සැලසුවොත් කාලයක් යනකොට මේ යකඩය මලකඩ කනවා. දැන් යකඩ මලකඩ කන එක වළක්වන්න අපි කරන දෙයක් තමයි ඇන්ටි කොරොසිව් වගේ ද්‍රාවණයක් පේන්ට් එකක් ඒක ආලේප කරන එක. එතකොට මොකද වෙන්නේ මේ පරිසරයේ තියෙන ඔක්සිජන් සහ අර යකඩය ගැටෙන එක වළකිනවා. හැබැයි දැන් අපේ ඇඟටත් අපි ඔක්සිජන් ලබා ගන්න ඕන ජීවත් වෙන්න. ඒතකොට අපි ඇඟ ඇතුළේ ඔක්සිජන් ටික ලබා ගත්තට පස්සේ අපේ ඇඟ ඇතුළේ තියෙන සියලුම ඉන්ද්‍රයන් මේ ඔක්සීකරණය කියන ක්‍රියාවලිය නැත්නම් මේ සරල භාෂාවෙන් තේරෙන විදිහට කිව්වොත් මේ මලකඩ කෑමේ ක්‍රියාවලියට අපේ ශරීර අභ්‍යන්තරයත් ලක් වෙනවා. හැබැයි මිත්‍රෝනි ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි අපේ ශරීරයේ මලකඩ කන එක නැත්නම් ඔක්සයිඩ් වෙන එක වළක්වන්න අපිට ඇන්ටි කොරොසිව් ආලේප කරන්න බෑ. නේද? ඒ හින්දා අද ලෝකයේ සියලු වෛද්‍ය විද්‍යාවන් පිළිගන්න මේ සඳහා තියෙන එකම විකල්ප එකම විසඳුම තමයි ප්‍රතිඔක්සීකාරක ආහාර පාන පුළුවන් තරම් ලබා ගන්න එක. මේ ප්‍රතිඔක්සීකාරක ආහාර ලබා ගැනීම පමණමයි ඇඟ ඔක්සීකරණය වීම. තවත් වචනකින් කිව්වොත් ඇඟ මහලු වීම වළක්වා ගන්න තියෙන
එකම ක්‍රමවේදය. එකම ක්‍රමවේදය. එතකොට ප්‍රතිօක්සීකරණ ආහාර කීපයක් ලෝකෙ තියෙන ජනප්‍රිය මම දැන් ඔබට කියන්නම්. දැන් ඔබට මේක අහනකොට හිතේ පළවෙනි වතාවට ඔබ තේරුම් ගනි අද මේ ආහාර මෙච්චර මිලාදික වෙන්න හේතුව මේවා රස නිසාද නැත්නම් ප්‍රණීත නිසාද එහෙම නැත්නම් මේ කියන ප්‍රතිօක්සීකාරක ගුණය නිසාද කියන එක දැන් ඔබට වැටහෙයි. ඒ තමයි ලෝකෙ තියෙන ඉතාම ජනප්‍රිය ප්‍රතිօක්සීකරණ ආහාරයක් තමයි green tea කියන්නේ. ඔබ දන්නවා quality green tea සාමාන්‍ය tea වලට වඩා 10-15 ගුණයකින් මිල වැඩි. green tea. ඒ වගේම broccoli සාමාන්‍ය ලංකාවේ මාකට් එකේ නම් කිලෝ එක රුපියල් 3000කට වඩා වැඩි. ඒ වගේම olive oil. ඒ වගේම කරාබු නැටි. ඒ වගේම සුදු ලුණු, ඒ වගේම ඉඟුරු, ඒ වගේම සිනමන් නැත්නම් කුරුඳු මේ වගේ ආහාරවලත් ඉතා ඉහළ ප්‍රතිօක්සීකරණ හැකියාවක් තියෙනවා. දැන් මම සංසන්දනාත්මකව පැහැදිලි කරන්නම් මේ හොඳම ප්‍රතිօක්සීකාරක ආහාර සහ මේ වතුරේ තියෙන ප්‍රතිօක්සීකාරක ගුණය මම සංසන්දනාත්මකව පැහැදිලි කරන්නම්. උදාහරණයක් විදිහට ඔයා මිලිලීටර් 300ක කැන්ගන් වතුර 9.5 වීදුරුවක් බිව්වොත් ඒකෙන් ලැබෙන ප්‍රතිօක්සීකරණ හැකියාව සමානයි green tea වීදුරු 30ක් පානය කිරීමෙන් ලැබෙන හැකියාව. green tea වීදුරු 30ක් සමානයි කැන්ගන් water එක වීදුරුවකට. බ්‍රොකොලි කිලෝ 5කින් ලබා ගන්න පුළුවන් ප්‍රතිօක්සීකරණ හැකියාව ලබා ගැනීම සඳහා ඔබ පානය කළ යුත්තේ කැන්ගන් 9.5 එක වීදුරුවක් විතරයි. එහෙනම් ඔබට දැන් තේරෙනවා ඇති මේ වතුරේ තියෙන ප්‍රතිօක්සීකාරක ගුණය කොයිතරම්ද කියන එක. එහෙනම් ඔබ දවසකට මේ වගේ වතුර ලීටර් 3ක්වත් පානය කරනවා නම් ඔබේ ඇඟ ඔක්සිකරණය වීමේ හැකියාවක් නැති බව දැන් ඔබට වැටහෙන්න ඕන. එහෙනම් මෙන්න මේ කාරණා හතර පෝෂණය, ඔක්සිජන්, ඒ වගේම ජලය කොහොම නිවැරදි ජලය, හරි ප්‍රමිතියෙන් යුතු ජලය, ඒ වගේම ප්‍රතිօක්සීකරණය කියන කාරණා හතර ඔබ සාක්ෂාත් කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔබේ නිරෝගීතාවම ඒ හරහා සාක්ෂාත් වෙනවා. ඒ වගේම ඔබ ආහාර පාන ගනිද්දී හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න ඔබේ ගමේ ඔබේ පළාතේ වැඩෙන ආහාර පාන ලබා ගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ පැහැදිලි කරනවා ඔබේ පළාතේ තියෙන දේවල් වැඩෙන දේවල් ආහාරට ගන්න නැත්නම් ඒ ආහාරේ පත්‍යම් වෙන එකක් නැහැ කියලා. ආහාර සම්බන්ධයෙන් කතන්දරේ ඕකමයි. ඔබ අවට වැඩෙන ආහාර ඔබ නිතර දකින ආහාරට ගන්නවා නම් ඔබේ නිරෝගීතාවයේ එහරහා සාක්ෂාත් කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි මට මේ වෙලාවේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න අවශ්‍ය වෙච්ච පණිවිඩය. ඉතින් ඒ වගේම මම මේ වෙලාවේ මේ කාරණේවල අපේ රටේ තියෙන අපේ සමාජයේ තියෙන බොහොම ජනප්‍රිය රෝග දෙක තුනක් බොහොම කෙටියෙන් පැහැදිලි කරන්න කොහොමද මේ පෝෂණය සහ මේ කියන උපකරණ මේ කියන ආහාර රටාව මේ කියන රෝගවලට පිටුවහලක් වෙන්න නැත්නම් මේ රෝග වලින් මිදී ජීවත් වෙන්නට මේක ඉවහල් වෙන්නේ කොහොමද කියන එක මම රෝග දෙක තුනක් ජනප්‍රිය රෝග දෙක තුනක් අරගෙන පැහැදිලි කරන්න. දැන් අපේ රටේ අද අවුරුද්දකට 11000කට වඩා මියන ලෙඩක් තියෙනවා. ඒ තමයි හෘද රෝග. නැත්නම් අපි සාමාන්‍ය භාෂාවෙන් කියුවොත් කොලෙස්ටරෝල් ප්‍රශ්නේ තමයි අපේ රටේ තියෙන හෘද රෝග කියලා බහුතරයකට තියෙන ප්‍රශ්නේ. දැන් කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් තියෙන ආකල්පය තමයි ඉස්සෙල්ලාම සමාජයේ මේ කොලෙස්ටරෝල් හැදෙන්නේ මස් මාළු කන තෙල් කන අයට තමයි මේවා වැඩිපුර හැදෙන්නේ කියලා ආකල්පයක් තියෙනවා. ඉතින් මේක හරිද වැරදිද කියලා බලන්න අපේ ලෝක දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ බලන්න අද ලෝකයේ හෘද රෝගීන් අඩුවෙන්ම ජීවත් වෙන රට කොහෙද කියන්නේ කියලා. ලෝකයේ අඩුම හෘද රෝගීන් වාර්තා වන රට තමයි ප්‍රංශය. ඒත් ඔබ ප්‍රංශයේ ඉන්න කෙනකින් අහුවොත් දැනගන්න පුළුවන්. ප්‍රංශයේ මේන් ඩිෂ් එකට එන්නේ මස් පෙත්තා. අපි වගේ චිකන් උත් නෙවෙයි ගොඩාක් වෙලාවට මටන් හෝ නැත්නම් බීෆ් තමයි ඒගොල්ලෝගේ මීට්ස් ආහාර. ඉතින් එහෙම රට කොහොමද හෘද රෝගීන් අඩුම සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ? ඒ අතරම වෙජිටේරියන්ලා වැඩිම ජීවත් වෙන ඉන්දියාව වගේ රටක හෘද රෝගීන් බහුලයි. එහෙනම් හේ අඩු වෙන්න එපා. නේද? ඒ වගේම අපි නිගමනයේද බලමු මෙහෙම මස් කාලා ජීවත් වෙන සත්තු කී දෙනෙක්ට heart attack හැදලා මරණ තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. සිංහොන්ඩ කොටින්න ගොඩාක් heart attack හැදෙන්න එපා. මොකද උන් කන්නේ මාස් විතරයිමනේ. නේද? ප්‍රංශ මිනිස්සුන්ට හෘද රෝග අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒගොල්ලෝ මස් කෑවත් ඒ මිනිස්සු අපේ රටේ මිනිස්සු ඇල් වතුර බොනවට වඩා රෙඩ් වයින් පානය කරනවා. රෙඩ් වයින් හදන්නේ මිදි වලින්. මිදි පොත්ත කියන්නේ තාම හොඳ ප්‍රතිօක්සීකාරක ගුණයක් තියෙන ආහාරය. එහෙනම් මිත්‍රෝනේ දැන් අපි තේරුම් ගමු කොහොමද ශරීරයේ මේ කොලෙස්ටරෝල් කියන එක ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙන්නේ කියලා. දැන්
කොලෙස්ටරෝල් හැදුනම පස්සේ ගොඩාක් වෙලාවට වෛද්‍යවරයෙක් ගාවට ගියාම බොහෝ වෙලාවට කරන්නේ වෛද්‍යවරයා ලෙඩව බය කරන එක කොලෙස්ටරෝල් ගැන කියලා. ආවාර කොලෙස්ටරෝල් පරිස්සම් වෙන්න ඕන. එහෙම තමයි ගොඩක් වෙලාවට කියන්නේ. හැබැයි ඉස්සෙල්ලාම තේරුම් ගන්න කොලෙස්ටරෝල් කියන්නේ අපි බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. අපේ ශරීරයේ තියෙන අපට අත්‍යවශ්‍ය මූලිකාංගය. ඇයි මම එහෙම කියන්නේ? දැන් බලන්න මනුෂ්‍ය ශරීරයේ ඇතුළත තියෙන බිලියන 60ත් 100ත් අතර තියෙන සෛල සෑම ශෛලයක්ම සෙල් එකක් කියලා කියන්නේ සෑම ශෛලයකම බාහිර කවරය ඇතුළත තියෙන මොකකින්ද? කොලෙස්ටරෝල් වලින්. ඒ විතරක් නෙවෙයි. ඔයාගේ මොලේ තියෙන white matters කියන නැත්නම් ඔය white area කියන කහ පාට පේන ප්‍රදේශයේ 75ක් හැදලා තියෙන මොනවයින්ද? කොලෙස්ටරෝල් වලින්. ඉතින් කොහොමද කොලෙස්ටරෝල් බය වෙන්න ඕන දෙයක් කියලා කියන්නේ? ඒ විතරක්ද? ඔයාගේ ඇඟේ තියෙන හැම ස්නායු ශෛලයක්ම කව කරලා තියෙන්නේ කොලෙස්ටරෝල් වලින්. සෙක්ස් හෝමෝන හැදෙන්නේ කොලෙස්ටරෝල් වලින්. ඉතින් කොහොමද කොලෙස්ටරෝල් වලට බය වෙන්නේ? කොහොමද කොලෙස්ටරෝල් අනවශ්‍ය දෙයක් කියලා අපි කියන්නේ? හැබැයි කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් වෙන්නේ මෙන්න මේ වෙලාවට. අපේ ඇඟේ දමන රුධිර නාලවල ඇවිල්ලා මෙන්න මේ කොලෙස්ටරෝල් තැම්පත් වුණාම තමයි කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. ඒත් ඔබ දන්නව නේද? ඇඟේ තියෙන රුධිර නාල වර්ග දෙකක්. දමනි සහ ශිරා කියලා. එහෙනම් ඇයි දමනි නාලවල විතරක් මේ කොලෙස්ටරෝල් තැම්පත් වෙන්නේ? ඇයි වැරදිලාවත් ශිරා නාලයේ කොලෙස්ටරෝල් තැම්පත් නොවෙන්නේ? ඒකට හේතුව තමයි මිත්‍රෝරුනේ දමන රුධිර නාලවල තමයි පිරිසිදු රුධිරය ගමන් කරන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් සහිත රුධිරය ගමන් කරන්නේ. ශිරා රුධිර නාලවල අපි සාමාන්‍ය කියන්නේ අපිරිසිදු රුධිරය ගමන් කරනවා කියලා. ඒ කියන්නේ ඒකේ තියෙන වැඩිපුර කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් ඔබ දන්නවා ඔක්සිජන් තියෙන තැන සිද්ධ වෙන දේ තමයි ඔක්සීකරණය. එහෙනම් දමන රුධිර නාලවල ඔක්සිජන් සහිත රුධිරය ගමන් කරන නිසා මොකද වෙන්නේ? දමන රුධිර නාල ඔක්සීකරණය වෙනවා. තේරෙන භාෂාවෙන් ආයත් කියෝදින් මලකඩ කරනවා. ඉතින් රුධිර නාලයක් අභාවයට යනවා. මේ අභාවයට යාම තුන වෙන දේ මොකද්ද? රුධිර නාලය හරහා රුධිරය එළියට කාන්දු වෙන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා අභ්‍යන්තර රුධිර වාහනයක් වුණොත් දවස් ගණන් සති ගණන් අල්ලන් ඉන්න බෑ. පැයක් දෙකක් ඇතුළත එයා ජීවිතය අවසන් වෙන්න පුළුවන්. ඉතාම බරපතල තත්ත්වයක්. මෙන්න මේක තේරුම් ගන්න ඔබේ මොළය ඔබේ අක්මාවට අණ කරනවා කොලෙස්ටරෝල් හදලා අරින්න කියලා දමන රුධිර නාල වලට. හැබැයි කොලෙස්ටරෝල් ශිරා රුධිර නාල වලට යනවා. ශිරා රුධිර නාල වලට මේක තැම්පත් වීමක් වෙන්නේ නැහැ. මොකද ඔක්සයිඩ් වෙන්නේ දමන රුධිර නාල විතරක් නිසා. ඒක හරියටම අර ග්‍රීස් ගන්නවා වගේ තත්ත්වයක් යකඩයක් මලකට කණ එක නවත්ත ගන්න. එතකොට මේවට අපි කියන්නේ LDL කියලා. low density lipoprotein කියලා. ඒ වගේම අපි එකට කියනවා bad cholesterol කියලා. මේ තැම්පත් වෙන කොලෙස්ටරෝල් වලට. දැන් ඔබ ඉස්සෙල්ලාම මට කියන්නේ මේකට bad කියන්න පුළුවන්ද අපිට දැන්? ඕක වුණ නැත්නම් ඔබ මැරෙනවනේ කොලෙස්ටරෝල් අඳුර ගන්න කොට කාලයකට කලින්. අභ්‍යන්තර රුධිර වාහනයක් වෙලා. එතකොට දැන් මේ තැම්පත් වීම දිගින් දිගටම වෙනකොට මොකද වෙන්නේ? රුධිර නාලය පටු වෙනවා. නැත්නම් ලේ ගමනාගමනේ අවහිර වෙනවා. අන්න එතකොට තමයි මේක හෘද රෝගයක් දක්වා නැත්නම් heart attack එකක් දක්වා නැත්නම් bypass එකක් කරන සත්‍යයක් දක්වා වර්ධනය වෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ වගේ වෙලාවට ගිහලා වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න එක. බෙහෙත් දීලා වෛද්‍යවරයා මොකද කරන්නේ? මේ දිය වෙන්න සලස්වනවා කොලෙස්ටරෝල් රුධිර නාලවල තියෙන. දමන රුධිර නාලවල තියෙන කොලෙස්ටරෝල් ටික දිය වෙන්න සලස්වීමත් කොලෙස්ටරෝල් වර්ධනයේ දුර්වල කිරීමක් තමයි බෙහෙත් වලින් කරන්නේ. ඉතින් මේකත් එක්ක ගොඩාක් සයිඩ් ඉෆෙක්ට් වලට යන්න මොන දෙන්න වෙනවා. ඇයි? ඔයා නිකමට විතර බලන්න ඔයාගේ ඇඟේ තියෙන සෛල හැම එකක්ම ආවරණය කරලා තියෙන්නේ කොලෙස්ටරෝල් වලින් නම් කොලෙස්ටරෝල් බෙහෙත් බොන කෙනාගේ ඇඟේ දෙන්නේ නැහැ කියලා දැන් අපිට තේරෙන්න ඕන. කොලෙස්ටරෝල් බෙහෙත් බොන කෙනාට මතකයේ අඩුවීම, නිදිමත ගතිය වැඩි වීමට හේතුව දැන් තේරෙන්න ඕන. මොකද මොලේ තියෙන කොලෙස්ටරෝල් වලට මේ බෙහෙත් වදිනවා. සෙක්ස් ප්‍රොබ්ලම් එන්නේ නැහැ කියලා දැන් අපිට තේරෙන්න ඕන. කොලෙස්ටරෝල් නැති වුණාට පස්සේ හෝමෝන හැදෙන්නේ නැති නිසා. සරලව කියනවා නම් කොලෙස්ටරෝල් හැදෙන බෙහෙත් බොන කෙනෙක්ගේ ජීවිතේ අපායක් වෙනවා. ඒත් මිනිස්සු නිහඬව මේක දරාගෙන ජීවත් වෙනවා. මේකට උත්තරය දන්නේ නැති නිසා. එහෙනම් අපි කරන්න ඕන දැන් හිතලා බලන්න ඥානවන්ත විදියට ඵලයට පහර දීමද හේතුව නැති කර ගැනීම. මම කියන්නේ ඵලයට පහර දෙන්න එපා කියලා. ඵලයටත් පහර දෙන්න. හැබැයි ඥානවන්තම දේ තමයි ඒ අතර හේතුව නැති කරගන්න එක. හේතුව මොකද්ද? ඔබේ ශරීරයේ රුධිර නාල ඔක්සයිඩ් වෙන එක. එහෙනම් ඔබ ප්‍රතික්ෂේපකාරක ආහාරයක් ගන්නවා නම් ප්‍රමාණවත් පරිදි ඔබට කවදාවත් මේ කොලෙස්ටරෝල් කියන ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ බෙහෙත් දීම ඔබ කළ යුතු වෙන දෙයක් වෙනවද? කරුණාකරලා මේක තේරුම් ගන්න. දැන් අපි ඊළඟට බලමු දියවැඩියා රෝගය සම්බන්ධයෙන්. මම හිතන්නේ අපේ රටේ අද දිනකොට ජනප්‍රියම රෝගය තමයි මේක. රටේ ජනතාවගෙන් 90%
30ක් 40ක් අද වෙනකොට මේ ප්‍රශ්නයෙන් පීඩා විඳිනවා. දැන් මේ දියවැඩියාව කියන ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම තම සරලව පැහැදිලි කරන්න අමාරුයි කොලෙස්ටරෝල් වගේම. මොකද හේතුව ඒකට බලපාන කාරණා කීපයක් තියෙන නිසා. විශේෂයෙන්ම 130ක් 40ක් දියවැඩියාව ඇති වෙන අයට ඒකට බලපාන්නේ ওই දියවැඩියාව පානය කිරීමට අදාළ වන හෝමෝනයක් තියෙනවා ඉන්සුලින් කියලා. මෙන්න මේ හෝමෝන නිෂ්පාදනය කරන ඉන්ද්‍රිය තමයි අපේ ඇඟේ අග්න්‍යාසය. එහෙම නැත්නම් අපි ෆැන්ඩ්‍රියාස් කියලා කියන්නේ. මෙන්න මේ අග්න්‍යාසය හරියට ක්‍රියාත්මක නොවීම තමයි 130කට 40කට දියවැඩියාව කියන ප්‍රශ්නේ ලෝකයේ ඇති වෙන බලපාලා තියෙන හේතුව. ඉතින් ඔබ දන්නවා දැන් ඒ ඉන්ද්‍රියන් හරියට ක්‍රියාත්මක නොවෙන්න බලපාන එක ප්‍රධානම හේතුවක් තමයි අපේ ඇඟ ඔක්සිකරණය වීම. නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් මලකඩ කෑම. එතකොට ඔබ ප්‍රතිඔක්සිකාරක ආහාරයක් ගන්නකොට මේ දුර වෙලා තියෙන අග්න්‍යාසය නැවත යථා තත්ත්වයටපත් වෙනවා. එතකොට දියවැඩියාව යාගේ ඒ තුනෙන්ම සමනය වෙනවා. හැබැයි මේ තත්ත්වය තියෙන්නේ දියවැඩියා රෝගීන් 130කට 40කට ආසන්න ප්‍රමාණයකට විතරයි. 60ක් 70ක් දියවැඩියා රෝගී ඇති වෙන්නේ ඇත්තටම ෆැන්ට්‍රියාස් වල නැත්නම් අග්න්‍යාසයේ අවුලක් හින්දා නෙවෙයි. ඒගොල්ලන්ට බලපාලා තියෙන්නේ පෝෂණ ප්‍රශ්නයක්. පෝෂණ උණතාවය. මේ පෝෂණ උණතාවය මම බොහොම සරලව තේරෙන විදිහට කතාවක් වගේ ඔබට පැහැදිලි කරන්න. මේක මතක තියාගන්න හැම දියවැඩියා රෝගියෙම දැන්වත් උත්සාහ කරන්න. මොකද ඔබ අවුරුදු කීයක් දියවැඩියාට බෙහෙත් බොනවද? මේක ඔබේ ශරීරයට හොඳ දෙයක් කියලාද ඔබ හිතන්නේ? ඔබට බෙහෙත් දෙන වෛද්‍යතුමාගෙන් අහලා බලන්න මේ බෙහෙත් බොන එක ඔබේ ඇඟට හොඳයිද නැද්ද කියන එක. කිසිම වෛද්‍යවරයෙකුට කියන්න බෑ බෙහෙත් බොන එක හොඳම දේ කියලා. මොකද වෛද්‍ය විද්‍යාවේ පියා කියනවා the best medicine is no medicine කියලා. ඒ කියන්නේ හොඳම බෙහෙත තමයි බෙහෙත් නොබීන එක කියලා. එහෙනම් මේ පෝෂණ උණතාවයත් අපි මෙන්න මෙහෙම තේරුම් ගන්න උත්සාහ ගමු. ඉස්සෙල්ලම මේ ඉන්සුලින් කියන හෝමෝනය හදන්න මුල් වෙනවා පෝෂණාංගයක්. ඒ තමයි සිං කියන පෝෂණ පදාර්ථය. සිං කියන පෝෂණ පදාර්ථය ඔබේ ඇඟේ අඩු වෙනකොට එයාට බෑ සිං මේ ඉන්සුලින් හදන්න. මොකද ඉන්සුලින් අණුවක ආරම්භයේ හැදලා තියෙන හරස් කඩක් අරන් බැලුවොත් සිං කියන මූලද්‍රව්‍යය. එහෙනම් සිං ඌනතාවයක් තියෙන කෙනෙකුට දියවැඩියාව හැදෙනවා අග්න්‍යාසය හොඳින් ක්‍රියාත්මක වුණා. හැබැයි සිං තිබිලා හරියට ඉන්සුලින් නිෂ්පාදනය වුණත් ක්‍රෝමියම් කියන ඒ පෝෂණාංගයගේ අඩු වුණොත් එයාට දියවැඩියාව හැදෙන්න පුළුවන්. මොකද ක්‍රෝමියම් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ හේතුවටයි. දැන් මේ ඉන්සුලින් වලින් කරන්නේ මම මිත්‍රවරුනි රුධිරයේ තියෙන ග්ලූකෝස් ටික අරගෙන වැඩිපුර තියෙන ග්ලූකෝස් ටික අරගෙන ඒක අපේ ඇඟේ තියෙන සෛල වල තැම්පත් කරනවා ශක්තියක් හැටියට අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. එතකොට මේ සෛල වල තැම්පත් කරන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මොකක්ද මේ ක්‍රියාවලිය? හෝමෝනයක් ගිහිල්ලා කියන්නේ ඉන්සුලින් හෝමෝනේ ගිහිල්ලා සෛලයක ටච් වුණාම, බිත්තියේ වැදුනාම ඒ සෛල බිත්තියේ සංඥාවක් යන්න ඕන සෛල න්‍යෂ්ටියට හරි. ඔන්න දැන් බඩු ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත්. ඒ සංඥාව යන්නේ ක්‍රෝමියම් කියන පෝෂණාංගය අපේ ඇඟේ තියෙනවා නම් විතරයි. එහෙනම් සිග්නල් එකේ නැත්තම් දොර අරින්න විදියක් නැහැ. දොර අරින්න බැරි හින්දා යාට දියවැඩියාව වැඩෙනවා. අපි හිතමු හොඳයි ක්‍රෝමියම් තිබුණා කියලා. ක්‍රෝමියම් තිබුණා වැනේඩියම් අඩු වුණොත් ඇඟේ. වැනේඩියම් අඩු කෙනෙකුට දියවැඩියාව ඇති වෙනවා. ඇයි? සිග්නල් එක අභ්‍යන්තරයට ආවට වැඩක් නැහැ. නැවත දොර අරින්න කියලා නැවත සංඥාව නොගියොත් දොර ඇරෙන්නේ නැහැ. සෛල බිත්තිය ඕපන් වෙන්නේ නැහැ. අන්නේ දොර අරින්න කියන සංඥාව යවන්න පුළුවන් වෙන්නේ වැනේඩියම් කියන පෝෂණාංගය ඇඟේ තියෙනවා නම් විතරයි. ඒත් දොර ඇරුණත් ඇතුළට එන මේ ග්ලූකෝස් කියන්නේ ශක්ති විශේෂයක්. මේක එක තැනින් ලෑස්ති නෑ. හරියට දංකාර දරුවෝ වගේ. මේක සෛල බිත්තිය ඇතුලෙන් ඇතුළට ආවට පස්සේ සෛලය ඇතුලේ ගැට ගහලා කැටි කරලා තියාගන්න නම් අවශ්‍ය වෙනවා පොටෑසියම්. මොකද පොටෑසියම් සහ ග්ලූකෝස් එක තුල තමයි ග්ලයිකෝජන් කියන එක හැදෙන්නේ. මොකද සෛල ඇතුලේ සම්පත් වෙලා තියෙන ග්ලූකෝස් වල අපි කියන්නේ ග්ලයිකෝජන් කියලා. දැන් ග්ලයිකෝජන් හැදෙන්නේ නැහැ පොටෑසියම් එකේ අඩු නම්. එහෙනම් මෙන්න මේ කියන පෝෂණාංග හතර අඩු නම් ඔබේ දියවැඩියා රෝගියෙක් බව මතක තියාගන්න. එතකොට ක්‍රෝමියම් ගන්න පුළුවන්, සිං ගන්න පුළුවන්, වැනේඩියම් ගන්න පුළුවන්, පොටෑසියම් ගන්න පුළුවන්. ආහාර ඔබට ඕන තරම් ලෝකයේ ගිහලා හොයාගන්න පුළුවන්. සරලව ගත්තොත් සිං තියෙන ආහාර තමයි වට්ටක් කෑට, ඊළඟට පොල් වතුර, ඊළඟට අපි ගත්තොත් කන සීනි රහ තියෙන මේ පත්තක් ඒ වගේ ගොඩක් සිං තියෙනවා.
ඒ වගේම කුකුල් මස් වලත් සිංක් තියෙනවා. ඉතින් ඔබට සල්ලි දීලා කුකුල් මස් ගන්නත් පුළුවන්. නැත්නම් අර මං මුලින්ම හදාන් කරපු මොරින්ගා කෑවත් ඒකේ ඊට වඩා විශාල වශයෙන් සිංක් තියෙනවා. ඒ වගේම ක්‍රෝමියම් තියෙනවා. ආහාර වර්ග තියෙනවා ක්‍රෝමියම් තියෙනවා. උදාහරණයක් වශයෙන් බ්‍රොකොලි වල ගොඩාක් ක්‍රෝමියම් තියෙනවා. ඉතින් ඔයාලට සල්ලි දීලා බ්‍රොකොලි ගන්නත් පුළුවන්. නැත්නම් බොහොම සරලව අර වැටියේ මුරුංග ටිකක් කාලා මේක සපයා ගන්නත් පුළුවන්. වැනේඩියම් නම් ගොඩාක් වෙලාවට දුර්වලතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද හාල් වල වැනේඩියම් තියෙන නිසා වැනේඩියම් දුර්වලතාවයක් හින්දා දී වැඩි ඇතින් බොහොම කලාතුරකින් ඒත් වැනේඩියම් අර වැටේ මුරුංග වල තියෙන. විශේෂයෙන්ම පොටෑසියම්. පොටෑසියම් ගන්නවාට ගොඩාක් වෙලාවට පුළුවන් කෙසෙල් ගෙඩි වල. හැබැයි ඔබ දැනටමත් දන්නවා කෙසෙල් ගෙඩි වල වගේ 17 ගුණයක් පොටෑසියම් තියෙනවා මොරින්ගා වල. එහෙනම් මේ මොරින්ගා කියන ආහාරය සමග, ඒ කියන්නේ මොරින්ගා මේස ඇඳක් දවසට කන අතරේ මේ වතුර ටික ලීටර් 3ක් බොනවා නම් දියවැඩියාවට ඒක කදිම සහනයක් වෙනවද නැද්ද කියන එක ඔබම බීලා කාලා ප්‍රත්‍යක්ෂ කරගන්න. ඉතින් මේ වගේ තව ලෙඩ රෝග ගොඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔය ආතරයිටිස් කියන ප්‍රශ්නේ සතියෙන් දෙකෙන් සුවතර හරව ගන්න පුළුවන් මේ කියන අංග දෙක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම පිළිකා වලට පවා මේ වර්ග දෙක. ඒ කියන්නේ මොරින්ගා සහ මේ වතුර ගන්නවා නම් ලොකු උත්තරයක් ඔබට ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි කිසිම කෙනෙකුට කියන්නේ නැහැ රෝගියෙකුට බෙහෙත් නොදී මේවා විතරක් මත යපෙන්න කියලා. මොකද රෝගියෙක් සම්බන්ධයෙන් අපිට වගකීමක් ගන්න බෑ. රෝගියාගේ වගකීම තියෙන්නේ වෛද්‍යවරයාට. අපි කරන දේ තමයි රෝගියාට මේ රෝගයට හේතු වුණු ඇඟේ නැති වුණු කන්ඩිෂන් එක, නැති වුණු තත්ත්වය නැවත හදලා දෙන්න මේකෙන් උදව් කිරීම. එතකොට දෙන බෙහෙතට මේක උත්ප්‍රේරකයක් වෙනවද නැද්ද? නම් බෙහෙත් බොන අතරේ වුණත් මේක ඔබ පාවිච්චි කරනවා නම් ඔබේ සුවතාවය බොහොම ඉක්මනින් ළඟා කරගන්නට මේක හේතුවක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ලෙඩ රෝග විශාල සංඛ්‍යාවකට උත්තරේ මේ හරහා ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ ඔබ වෛද්‍යවරයාගේ උපදෙස් මත බෙහෙත් ටික බොන එක කවදාවත් නවත්තන්න යන්න එපා. දැන් මම හිතනවා ඊට පස්සේ ඔබට අවස්ථාවක් තියෙනවා ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ මට යොමු කරන්න. ඒ ප්‍රශ්න වලට ඔබට සැලකිය යුතු පිළිතුරක් ලබා දීමට මම උත්සාහ කරනවා. මිස්ටර් වීරක්කොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද මටත්? අහන්න. අපේ ගෙවල් ගත්තම පරම්පරාවෙම අපේ ආච්චිලා සීයලා පවා අපේ ලිං වතුර තමයි බොන්නේ. නමුත් ඔය කියන සාමාන්‍ය ලෙඩක් තවම අපිට ඇවිල්ලා නැහැ. ඔය වගේ වතුරක් අපි බොන්න ඕනද? ඔව් ගොඩක් හොඳයි. හොඳ ප්‍රශ්නයක් ඔබතුමාගෙන් ඇහුවේ. ඉතින් මෙහෙමයි මහත්තයා. දැන් අපේ රට ඉන්දියන් සාගරයේ මුතු වැටේ කියලා කිව්වට අපේ රටේ සාමාන්‍ය අවකාශය අවුරුදු 74ක් 73ක් අතරද කෙනෙක් මිය යනවා. ඉතින් ඉන්දියන් සාගරයේ මුතු වැටේ ඉපදලා අපිට 73 මිය යද්දී ජපාන් ජාතික අවුරුදු 95ක් ජීවත් වෙනවා. ඒ කියන්නේ අපේ ජීවිත කාලයට වගේ 3න් එකකට ආසන්න කාලයක් ඒගොල්ලෝ වැඩිපුර ජීවත් වෙනවා. ඉතින් සම්ප්‍රදායික විදිහට ඔයාලා ලිං බීගෙන හිටියොත් ඔයාට මේ ඊරණම බාර ගන්න පුළුවන්. නැත්තම් ඔබට ජපානයේ උගේ ඊරණමට අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඒ විතරක්ද? අපේ රටේ සාමාන්‍යයෙන් අවුරුදු 25න් තියෙනුත් දැන් වෙනකොට heart attack හැදලා මිනිස්සු මැරෙනවා. ඉතින් ඔබට ඒක සාමාන්‍යයි කියලා පිළිගන්න ඕන නම් ශ්‍රී ලාංකික විතර මගේ ඉරණම එකයි කියලා විශ්වාස කරන්න ඕන නම් ඔබ සාමාන්‍ය විතර ලිං වතුර පිළ ජීවත් වෙන්න. හැබැයි ඔබ විශ්වාස කරනවා නම් නෑ මට දියවැඩියාව අවුරුදු 25 දී තියෙදි heart attack ඔට්ටු නෑ මගේ දරුවන්ට ඒකයි නෑ මගේ දරුවන්ගේ ඉරණ වලට වෙනස් වෙන්න ඕන කියලා ඔබට මේ වතුර ගැන අවධානය යොමු කරගෙන තමයි උත්තර. දැන් ඔබතුමා සඳහන් කරපු විදිහට මේ වතුර පාවිච්චි කරලා ලෙඩ සුව වෙච්ච අය සම්බන්ධයෙන් ඔබතුමාට පෞද්ගලිකව එහෙම අත්දැකීම් තියෙනවද? ඔව් ගොඩක් හොඳ ප්‍රශ්නයක්. අතන මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හරි පරිස්සම් වෙනවා. මොකද අපි මේ මැෂින් එක හෝ මේ වතුර කියන්නේ කිසිම ලෙඩෙකුට බෙහෙත් පෙරන එක නවත්තලා දොස්තර කන්සල්ටේෂන් නවත්තලා මේ වතුර නැත්තම් මේ ආහාර අරගෙන විතරක් ඉන්න කියලා අපි කියන්නේ නැහැ. ඇයි? ලෙඩෙක් අයිති දොස්තර මහත්මයෙකුට. මොනවා හෝ දේශීය වෙන්න පුළුවන්, බටහිර වෙන්න පුළුවන් දොස්තර මහත්මයෙකුට. නමුත් මහත්මයා අපි කරන්නේ ලෙඩෙකුගේ ඇඟට බලපාපු මේ කන්ඩිෂන් එක. අර මූලික කන්ඩිෂන් එක නැවත හදලා දෙන එක. එහෙම කන්ඩිෂන් එක හදලා දෙනකොට හොඳ වෙච්ච පිළිකා රෝගීන් ඕන තරම් මගේ ලයිස්තුවේ ඉන්නවා. මගේ ගෙදරින් ගිහිල්ලා වතුර බීලා මේ කපන්න හිටපු බ්‍රෙස්ට් එක කපන්න හිටපු නෝනවරු තමන්ගේ ජීවිතේ තමන්ගේ බ්‍රෙස්ට් එක බේරගෙන නිරෝගීතාවයටපත් වෙලා තියෙනවා. මරණය උරුමයි කියලා විශ්වාස කරගෙන හිටපු මේ කැන්සර් රෝගීන්
සුවපත් වෙලා තියෙනවා. ඒත් අපිට කියන්න අයිතියක් නැහැ. ඔබව සුවපත් කරන්න පුළුවන් කියලා මේ වතුරේ. ඇයි? ඒක මූලික සදාචාරයට පටහැන් නිසා. නමුත් මම ඔබට කියනවා බය නැතුව මේ වතුර ටික බීලා බලන්න. ඔබේ රෝගියාට සහනයක්වත් අඩුම ගානේ මේ වතුර හරහා ලබා ගන්නට පුළුවන් කියන එක තමයි මට ඔබට අවධාරණය කරලා කියන්න පුළුවන් එකම දේ. සුවපත් කරනවා කියන එක වචනේ කියන්න මට අයිතියක් නැහැ මහත්මයා. මම හිතනවා ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ මැෂින් එක ඕනම වතුරකට හයි කරන්න පුළුවන්ද? ඒ ඉෂුව එකක් නැද්ද? ඔව් මහත්තයා මෙහෙමයි. හොඳ ප්‍රශ්නයක්. මේ මැෂින් එක ලංකාවේ ටැප් වතුරටවත් ලින් වතුරටවත් ඍජුවම සම්බන්ධ කරන්න බෑ. මොකද අපේ රටේ මූලික ක්වොලිටි වතුර ලැබෙන්නේ නැති නිසා. ටැප් වතුර නම් බොහොම සරල දෙයක් තියෙන 3 ස්ටේජ් ෆිල්ටර් එකක් හයි කරලා ඒකෙන් පෙරා ගන්න වතුර තමයි ටැප් වතුර නම් කරන්න තියෙන උත්තරේ. ඒ 3 ස්ටේජ් ෆිල්ටර් එක අපිට නොමිල දෙනවා මේ මැෂින් එක ලබා ගන්නකොට. හැබැයි මහත්මයා බැරි වෙලාවත් ඔබේ ගෙදර තියෙන්නේ ලින් වතුර නම්. එහෙම මොකද ඒක ප්‍රශ්නයක්. මොකද ලින් වතුර අපිට ඍජුවම 3 ස්ටේජ් එකක් කරහව ඍජුවම මේ මැෂින් එකට දෙන්න බෑ. විශේෂයෙන්ම ලින් වතුර බොන අයට මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේක ටිකක් මම වැඩිපුර පැහැදිලි කරන්නම්. ලින් වතුර බොනවා කියන්නේ අපේ රටේ අද වෙනකොට වස බොනවා හා සමානයි. ඇයි මම එහෙම කියන්නේ? අපේ රටේ කිසිම තැනක අද වෙනකොට මට ලින් වතුර හම්බෙලා නැහැ. pH එකේ අඩුම ගානේ 7ට නෙවෙයි 6ටවත් තියෙන තැන. ඒ කියන්නේ අපේ වතුර සම්පූර්ණයෙන්ම භූගත ජලයද ඇසිඩික් වෙලා. ඒ නිසා ලින් වතුර පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ආරෝපණයකින් පෙරාගත් වතුර තමයි මේ මැෂින් එකට දෙන්න වෙන්නේ. ලින් වතුර නම් ඔබේ ගෙදර තියෙන්නේ. විශේෂයෙන්ම ලින් වතුර වස් වෙලා කියනකොට ඔබට සමහරලාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් මේ මිනිස්සු අපේ රටේ වතුරට අපහාස කරනවාද කියලා. නෑ. මම මේ කියන කාරණා ටික බොහොම හොඳ සාවධානයෙන් විමසලා බලන්න. මීට අවුරුදු 30කට 40කට ඉස්සර ගත්තොත් අපේ රටේ තරම් හොඳ වතුර තිබුණු රටක් මම හිතන්නේ මේ ආසියාවටම තිබුණ නැතුව ඇති. හැබැයි පහුගිය අවුරුදු 20 30 කාලය තුල මෙන්න මේ සංදෑසිය අපේ රටේ භූගත ජලයට සිදුුණාද නැද්ද කියන එක ඔබම හිතලා බලන්න. ඒ තමයි අපි සාමාන්‍යයෙන් ලින් කපනකොට ගෙදර ඉඩම තියෙන්නේ බෑවුම් හැඩයට නම්. ඒ කියන්නේ ආනදියට නම් ඉඩම තියෙන්නේ බෑවුමක් හැඩයට නම් අපි ලිඳ කපන්නේ හැමතිස්සෙම බෑවුම උඩින්ද පහළින්ද? අපි සාමාන්‍යයෙන් කියන්නේ පත්ත පහළින්ද ගියා කියලානේ. අපි කපන්නේ ලිඳ පහළින්. මොකද අපිට තිබුණු අරමුණ ඉක්මන් කරලා වතුර ටික අල්ලගන්න. හැබැයි අපිට අමතක වුණා වහිනකොට උඩින් ඉඳලා තමයි පහළට වතුර ගලන්නේ. පහළින් ඉඳලා උඩට වතුර ගලන්නේ නැහැ. ඉතින් සියලු හොඳ නරක දේ හොදගෙන ලිඳ කරා ගමන් කරනවා. දැන් මේ ප්‍රශ්නයක් වෙන්නේ ඇයි? හේතුව තමයි මිත්‍රෝනි අද ලංකාව කියන්නේ මේ පෘථිවි ගෝලය තුල තියෙන රටවල් වලින් වැඩියෙන්ම මහ පොළොවට වස දාන රට තමයි මේ ශ්‍රී ලංකාව. අපි දෙවෙනි වෙන්නේ බංග්ලාදේශයට පමණයි. බංග්ලාදේශයේ හෙක්ටයාරයකට කිලෝ 164ක් දානකොට අපි 284ක් දාන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම විස වෙච්ච පොළොවක වතුර නිර්පද්දිතව වීම කොයිතරම් ඥානාන්විතද නැද්ද කියලා ඔබම හිතලා බලන්න. ඒ වගේම රටේ ජනගහනය නිදහසින් පස්සේ 6 ගුණයකට වඩා වැඩියෙන් වැඩි වෙලා තියෙනවා. මේ වැඩි වෙච්ච ජනගහනය උදේට දත් මදින ටූත් පේස්ට් එකේ ඉඳලා බිනන බල්බ් එක දක්වාම සියල්ල දාන්නේ මහ පොළොවට. එතකොට පස දූෂණය වෙච්ච තරම කොච්චරද කිව්වොත් සමහර ගෙවතු වල හාරලා බලන්න අඩුම ගානේ ගෙඩිවිල්ලෙක් ජීවත් වෙන්නේ නැහැ. ගෙඩිවිල්ලෙකුට ජීවත් වෙන්න බැරි පොළොවකින් ලබා ගන්න වතුර නිර්පද්දිතව බොනවා කියන එක කොයිතරම් සෞඛ්‍ය ආරක්ෂිතද කියලා දැන්වත් කරුණාකර වටහා ගන්න. ඒ වගේම අපේ රටේ විශේෂයෙන්ම මේ ජනාවාස වැඩි වීම තුළ මේ හැම ගෙදරකම අනිවාර්යෙන්ම දන්නවා හැම ගෙදරකම වලවල් අඩුම ගානේ දෙකක් කපලා අපද්‍රව්‍ය මහ පොළොවේ තැන්පත් කරනවා. ඒ තමයි টয়ලට් වලයි කුස්සියෙන් එළියට යන අපද්‍රව්‍ය තැන්පත් කරන ඒ ග්‍රෙනේඩ් වලයි. ඒක රොබනිකමඩි දන්න අක්කරයකට ගෙවල් 10ක් හදලා තියෙන තැනක වලවල් 20ක් කාරලා මහ පොළොවේ අපද්‍රව්‍ය තැන්පත් කරලා තියෙනවා. එතකොට මහ පොළොව අභ්‍යන්තරේ මේ අපද්‍රව්‍ය වල ආර්ද්‍රතාවය ඉහළ යනවා. එතකොට මේ පස දූෂණය වෙලා ජලය දූෂණය වෙනවා. දැන් ඔබට සමහරට මෙහෙම හිතෙන්නත් පුළුවන්. ඉතින් අපේ ගෙදර නම් ප්‍රශ්නයක් නැහැ. මොකද වටේ පිටේ කවුරුත් ගොවිතැන් කරන්නේ නැහැ කියලා. එහෙනම් අපිට මේ කුමිනාශක වර්ණාශක බලපාන්නේ නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. එහෙම හිතන අයට මම මෙන්න මේ පණිවිඩය ඔබට කියනවා. ඒ තමයි මේ පහුගිය දවස්වල මාධ්‍ය වලින් මම දුටු දෙයක් මේක. ඔබ දන්නවා ලංකාවේ කොළඹ තුන විශාල කුණු කන්දක් පහුගිය දවස්වල කඩාගෙන යද්දරනේ. ඒ කුණු කන්දට මීටර මුල්ලේ කුණු කන්ද. ඒ කුණු කන්දට බෙහෙතක් ගැවුවා දිරන්න.
තිරීම ඉක්මන් වෙන්න බෙහෙතක් ගැහුවා. ඔබ දන්නවද මේ බෙහෙත හම්බුණා පස්සේ කාලෙකදී ගාල්ලේ කිලෝමීටර් 100ක් දුරින් මේක හම්බුණා. එහෙනම් ඔබ තේරුම් ගන්න මේ මහ පොළොව යට තියෙන්නේ එකම ජල කදම්බයක්. මේක කොහේ හරි තැනකින් අපද්‍රව්‍යයක් එකතු වුණොත් ඒක මුළු රටම බලපාන්න පුළුවන්. එහෙනම් මේ රටේ කිසිම තැනක භූගත ජලය සිකියුරිටි එකක් නැහැ. භූගත ජලය පානය කිරීම නිරුපද්දිතව කිසිම ට්‍රීට්මන්ට් එකක් නොකර පිරීම ලක් නොකර නිරුපද්දිතව බීම ඉක්මනින්ම මාරයාට අතවනා ගැනීමක් විතරයි මට කියන්න තියෙන්නේ. එහෙනම් කරුණා කරලා ලිං වතුර බොන අයට මම මේ වෙලාවේ මතක් කර සිටිනවා RO ෆිල්ටරයක් හරි අරගෙන ඔබේ ප්‍රශ්නෙට ඔබ උත්තරයක් හොයාගන්න. කැන්ගට් මැෂින් එකක් කියලා කියන්නේ සුපිරි වතුර, RO ෆිල්ටරයක් කියන්නේ අවම ක්වොලිටි වතුර. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් මේ මැෂින් එක සාමාන්‍යයෙන් ඔබතුමා කියන විදිහට ගොඩක් ඉහළ එකක්. ඒතකොට මේක ලංකාවේ කොහොමද තත්ත්වය සහ ලෝකයේ පිළිගැනීම සම්බන්ධයෙන් කොහොමද තියෙන තත්ත්වය? ඔව්. ගොඩක් හොඳ ප්‍රශ්නයක් මහත්මයා. බොහොම ස්තුතියි ප්‍රශ්නෙට. ඇත්තටම මේ මැෂින් එකේ ක්වොලිටි ගැන අහන කෙනෙකුට මම කියන්නේ මෙන්න මේ කාරණා තුන තමයි ඉස්සෙල්ලම හොයලා බලන්න කියලා. මොකද මේ කාරණා තුන ඔබ මගෙන් අහලා දැනගන්න ඕනේ තනියම ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන් කෙනෙකුට තනියම ගිහිල්ලා සාහිත්‍ය කරගන්න පුළුවන් කාරණා ටිකක් මම මේ කියන්නේ. ඒක මම ඕන කෙනෙකුට කියනවා හොයන්න මේ මැෂින් එක ගැන හොයද්දි, කැන්ගට් මැෂින් එක ගැන හොයද්දි මේ හදන ආයතන මේ එනර්ජිටික් සමාගම ජපාන සමාගමක්ද නැද්ද කියන එක හොයලා බලන්න. ජපාන් ජාතික සමාගමක්ද නැද්ද මේ එනර්ජිටික් කම්පැනි. ඒක තමයි පළවෙනිම හොයලා බලන්න ඕන කාරණේ. ඔබටම තනියම හොයා ගන්නත් පුළුවන් මේ කාරණේ. ජපානයේ ඔකිනාවල තියෙන කම්පැනියක්ද මේක නැද්ද? දෙවෙනි කාරණේ තමයි මම ඔබට කියනවා තහවුරු කරගන්න ජපානයේ අවුරුදු 46ක් තිස්සේ මේ මැෂින් එක හදා ලෝකේ පුරා අලෙවි කරලා තියෙනවද නැද්ද? ඒ කියන්නේ අවුරුදු 46ක් පැරණි ජපාන් කම්පැනියක්ද නැද්ද කියන එකත් තහවුරු කරගන්න. ඒ වගේම මම අපිට කියනවා තුන්වෙනියට හොයලා බලන්න ජපානයේ බාහිර ලෝකේ රටවල් 23ක මේ වෙනකොට මේ ආයතනයේ තමන්ගේ කාර්යාලය ආරම්භ කරලා තියෙනවා. තාම ලංකාවේ කාර්යාලයක්වත් ආරම්භ කරලා නැහැ. මේ ආරම්භ කරපු රටවල් 23ම කාර්යාල තියෙන රටවල් 23ම ලංකාවට වඩා දියුණුද නැද්ද කියලාත් හොයලා බලන්න. ඇමරිකාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව, right? මේ වගේ රටවල්. මේක හරියටම බේස් එකක් ක්වොලිටි නැද්ද කියලා වගේ කතාවක්. දන්න අය දන්නවා බේස් කිව්වම ක්වොලිටි කියලා. ඒ විතරක් නෙවෙයි. ඔබට පුළුවන් ඇමරිකාවේ ඇන්ටි කැන්සර් ඉන්ස්ටිටියුට් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. ඇමරිකාවේ ඇන්ටි කැන්සර් ඉන්ස්ටිටියුට් එකේ වෙබ්සයිට් එකේ කියනවා ලෝකයේ තියෙන හොඳම ප්‍රොඩක්ට් 10 මොකක්ද? කැන්සර් කියෝ කරන්නත්, ප්‍රිවෙන්ට් කරන්නත්, ඒ කියන්නේ සුවපත් කරගන්නත් වළක්වා ගන්න. ඒ හොඳම ප්‍රොඩක්ට්ස් 10 අංක 1 නම්බර් 1 ප්‍රොඩක්ට් එක තමයි බ්‍රෑන්ඩ් නේම් එකෙම දාලා තියෙනවා Kangen Ionized Water. ඒ විතරක් නෙවෙයි මහත්තුරුනි. ඔබ දන්නවද ලෝකේ ඉන්නවා අග්‍රගණීය වෛද්‍යවරයෙක්. ඔහුට අපි කියන්නේ VIP ડોක්ටර් කෙනෙක් කියලා. ડોක්ටර් ජෙරල්ඩ්. ඔහු කන්සල්ට් කරන්නේ එලිසබෙත් රාජිනියට, පාපාන්සෙට, ඇමරිකාවේ ජනාධිපතිවරු වගේ අයට තමයි ඔහු කන්සල්ට් කරන්නේ. ડોක්ටර් ජෙරල්ඩ් මේ හැම කෙනෙකුටම නිර්දේශ කරන වතුර බොන මැෂින් එක තමයි නැත්නම් ගෙදර තියෙන ඕන මැෂින් එක තමයි ඒගොල්ලෝ නිර්දේශ කරන ඒ අයට මේ Kangen Ionized Water මැෂින්. ඉතින් මම හිතනවා මීට අමතරව ලෝකේ ලබාගත් සහතික සම්මාන අතිවිශාල ප්‍රමාණයක් මේ උපකරණයට තියෙනවා. ඉතින් කැමති නම් ඔබට පුළුවන් මේ සියලු තොරතුරු මේ අන්තර්ජාලය හරහා ලබා ගන්න kangen.net kangen.com වගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා මේ කරුණ ඔබටම ඉංග්‍රීසි භාෂාව දැනන කෙනෙක් නම් තහවුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ මෙච්චර හොඳයි කියන මේ වතුර මැෂින් එක අපිට දරා ගන්න පුළුවන් වගේ මිලකට ගන්න පුළුවන් කමක් තියෙනවද? ඔව් ගොඩක් හොඳයි. ඔබතුමිය කොහොමද කාන්තාවන් මිල ගැන ගොඩක් කන්සර්න් නේ. හොඳ ප්‍රශ්නයක්. දැන් ඔබතුමියට මම මෙන්න මේක කියන්නම්. ඔබ මේ මිල ගැන හොයද්දී මේ මැෂින් එකේ මිල ගැන ඔබට දැනගන්න පුළුවන් අනාගතේ ඔබට මේ ගැන හොයලා බැලුවොත් අපි ඔබ මිල ගැන හොයද්දී මෙන්න මේවා ගැනත් ඔබ හිතලා මිල ගැන හෙව්වොත් තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. දැන් ඔබ දන්නවද heart attack එකක් හැදිලා ඔබට bypass හැක්කමක් කරන්න සිද්ධ වුණොත් අඩු ගන්න ස්ටෙන් එකක් දාන්න සිද්ධ වුණොත් යන වියදම ගැන ඔබට අදහසක් තියෙනවා ඇති කියලා මම හිතනවා නේද? අඩුම ගානේ ලක්ෂ 7ක් 8ක්වත් වියදම් කරනව නේද ඔය වගේ ඔපරේෂන් එකක් කරන්න. ඒත් ඒක ඔපරේෂන් එකක් කරා කියලා ඔබ 100%ක් සිකුවද? ස්ටෙන් එකක් දාපු කෙනා දෙවෙනි තුන්වෙනි හතරවෙනි එකක් දාලා ඉන්න ඔබ දැකලා ඇති. වකුගඩුව වටිනාකම කීයද කියලා ඔබ හිතවලවත් හිත බැලුවද? වකුගඩුවක් හැදලා බයි ඔපරේෂන් එකක් කරලා ඔබේ වකුගඩුව දාගත්තා කියලා ඔබේ දරුවෝ වකුගඩුව ආරක්ෂා වෙන්නේ නැහැ. දියවැඩියාව හැදිලා බෙහෙත් බොන ඔබට මේ දියවැඩියාවෙන් ගැලවීමේ වටිනාකම කොච්චරද කියලා ඔබ ගණන් හදලා බැලුවද?
කොටින්ම ඔබේ දරුවෝ පවුලේම නිරෝගීතාවයේ වටිනාකමට ඔබට මිලක් නියම කරන්න පුළුවන්. ඉතින් කරුණා කරලා මේ කොරෝනා එකෙන් අපිට උගන්වපු පාඩම තමයි සෞඛ්‍ය ඉදිරියේ ආර්ථිකය වැදගත් නෑ කියන එක. ඒක හොඳට ඔළුවේ තියාගෙන මේකට මිල ඔබ හොයන්න. ඒක තමයි මට ඔබට කියන්න දෙන්න සරල උත්තරය. බොහොම ස්තුතියි මිස්ටර් ඉරක්කොඩි අපිට අලුතෙන් හිතන්න පාරක් පෙන්වුවට. බොහොම ස්තුතියි.